අයිබෝන් ධනුෂ්ලොක්ස් බලන හැමෝටම මම අයිබෝන් කියලා පිළිගන්නවා අපේ ජයලත් මහත්මයාව. ජයලත් මහත්මයා කලින් වැඩසටහන මම හිතනවා ඔබ බලන්නේ නැති. මීට පැය කිහිපයකට කලින් අපි යොමු කරපු වැඩසටහන. ඒ වැඩසටහනේදී අපි ඔබට පොරොන්දුවක් දුන්නා. අපි නැවත වතාවක් මේ ලග්නවල සුබ අසුබ පලාපල විස්තරය. එහෙම නැත්නම් හැමෝම මේ දවස්වල උනන්දු වෙන හැමෝම මේ දවස්වල හොයන ලග්න පලාපල අලුත් අවුරුද්දේ ලග්න පලාපල පිළිබඳව ඔබට කෙටි සාරාංශයක් විදිහට එහෙම නැත්නම් ලග්න පලාපල මොන විදිහද කියලා වැඩසටහනක් අරන් එනවා කියලා. ඒ වැඩසටහනින් තමයි අපි නැවත වතාවක් ඔබව මුණ ගැහෙන්නේ. අපි ආරම්භ කරමු ජයලත් මහත්තයා. අපි ලග්නෙන්ද පටන් ගන්නෙ නැත්නම් රටට කොහොමද කියලාද? මේ රටටත් තියෙනව නේද ලග්නයක්? රටට සුබද අසුබද? රටට මොන වගේ දෙයක්ද වෙන්නේ? අපි එතනින්ම කතා බහ ආරම්භ කරමුද? ඔව් හොඳයි. ඔව්. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා වගේ මුල්ම වැඩසටහනේදී අපි මුලින්ම කිව්වා වගේ රටට සුබද ලග්නට සුබද කියන කතාවත් අර කතාවම තමයි. දැන් රට කරවන්නේ කවුද? පුද්ගලයෝ. ඉතින් මේ පුද්ගලයන්ගේ අදහස් සිතුවිලි ධාර්මික වුණත් හොඳ වුණත් චින්තන හොඳ වුණත් ගන්නාව තීරණ යහපත් වුණත් රටට සුබයි. ග්‍රහය මාරුණා කියලා රටට සුබ වෙන්නේ නැහැ. නමුත් අපි ජ්‍යොතිෂ විද්‍යානුකූලව යම් යම් න්‍යායන් හදාගෙන තියෙනවා. රටේ ලග්නේ මේකයි මේ ග්‍රහ බලපෑම් නිසා මේ විදිහේ දේවල් වෙන්න පුළුවන් කියලා හදාගෙන තියෙනවා. ඒ අනුව තමයි මම එක කියන්නේ. නැත්නම් මම මේ කියන පලාපලයට කියයි සමහර අය ආණ්ඩු පක්ෂේ ඉන්න පුළුවන්, විරුද්ධ පක්ෂේ ඉන්න පුළුවන්. මේ පලාපලය ගැන අහලා දොස් කියන්න පුළුවන්. ඒක නිසා මම කිව්වේ එහෙම. එහෙම වෙන්නේ නැහැ. ග්‍රහය මාරුණයි කියලා අවුරුදු නැක චාරිත්‍ර කරයි කියලා තීරණ ගන්නව අය රට කරවන්නව අය යහපත් විදියට දැක්මක් උතුව වැඩ කෙරුවොත් යහපත් වෙනවා රටට. එහෙම නැත්නම් හැමදාම රටට එකම සැතේ කවුරු හිටියත්. ඒකයි මට කියන්න තියෙන්නේ. ඔව්. අපි සාමාන්‍යයෙන් බලමු මේ ලංකා කේන්ද්‍රයේ ලග්න විදිහට සැලකන්නේ කුම්භ ලග්නේ. කුම්භ ලග්නේ දැනට ග්‍රහචාරය අනුව බලපුවාම මම මේකේ පැහැදිලිවම ලග්න පලාපල කියනකොට කියන්නට අවශ්‍යයි. මම ජෝතිෂ සිද්ධාන්ත මොකුත්ම කියන්නේ නැහැ. අවශ්‍ය කරන පලාපල සාරාංශය පමණයි කියන්නේ. ඒකට හේතුව මම කිව්වා. ඒක නිසා මම එහෙම කියන්නේ නැත්තේ. ඊටාම කෙටියෙන් පැහැදිලි කිරීමක් විතරයි කරන්නේ අවශ්‍ය අයට ඒ දැන ගැනීම සඳහා. ඒ කියන්නේ විශ්වයෙන් ලැබෙන සංඥා ටික තමයි ඔබතුමා මේ ලබා දෙන්නේ. සංඥා ටික නිසා වෙන්නා වූ වෙනස් වීම තමයි මම කියන්නේ පැහැදිලි කිරීම. සාමයේ විදිහට දේවල් කරන්න පුළුවන් කියන විතරයි කියන්නේ. Tamante ඉංගියක් ලැබෙන්නේ තමන් යන මාර්ගයේ මොන වගේ වෙනස්කම්ද වෙන්නේ මොනවා ඒ මාර්ගයේ කොයි වගේ තැන්වලද ප්‍රශ්න තියෙන්නේ කොයි තැනද සුබ කරගන්න පුළුවන් කියලා. ඒ ඉංගි ටික අරගෙන ඒ මාර්ගය සාර්ථක කරගන්න එක තමන්ගේ අතේ තියෙන වැඩක්. ඔව් පැහැදිලිවම. ඉතින් කුම්භ ලග්නේ අනුව මම ඉස්සෙල්ලාම ලංකා කේන්ද්‍රය යම් කිසි පැහැදිලි කිරීමක් කරනවා තියෙන ග්‍රහචාරය අනුව. ඉතින් ලංකා කේන්ද්‍රය අර මම ඉස්සෙල්ලා කිව්වා රට කරවන්නා වූ අයට ගැටලු සහගත ඇති වෙනවා. යම් යම් යහපත් තීරණ ගන්නවා. අපි අසුභවාදී විදිහට මම කිසිම විදිහකට දේශපාලන පැත්තක් අනුව නෙමෙයි මේක කතා කරන්නේ. පැහැදිලිවම ජ්‍යොතිෂ වේදිකෙක විදිහට මැද ඉඳගෙනයි කතා කරන්නේ. මගේ තියෙන දැනුමට එහෙම නැත්නම් මේ ග්‍රහචාරය අනුව ජ්‍යොතිෂ විද්‍යානුකූලව මම කියන්න උත්සාහ කරන්නේ. ලංකා කේන්ද්‍රයේ මේ වෙලාවේදී තියෙන ග්‍රහචාරයට අනුව නැත්නම් මෙතන රජය ගන්නා වූ යම් යම් යහපත් තීරණ තියෙනවා අයහපත් තීරණ තියෙනවා. සමහර අවස්ථාවලදී ඒ රජය කරගෙන යන අයට විවිධ බාධක බලපෑම් එල්ල වෙනවා. ඒවට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි ජනතාව යම් යම් විදිහට රජය විසින් ගන්නා වූ තීරණවල බලපෑම් මත සමහර විට බොහෝ විටම කියන්නත් පුළුවන් පීඩාවටපත් වෙන අවස්ථා තියෙන්න පුළුවන්. සමහරලාට ජනතාවගේ රුස්සන් නැති අවස්ථා වෙන්න පුළුවන්. ඒතර උද්ඝෝෂණ විවිධ විරෝධතා ඒ වගේ ඇති වෙන්න පුළුවන් හැකියාව කේන්ද්‍රයේ ග්‍රහචාරයට අනුව පෙන්නනවා. යහපත් විදිහට දකිනවා නම් සමහර අවස්ථාවලදී චාවාරම් කරු රැහැනට අවශ්‍ය වෙනවා. නීති ක්‍රියාත්මක කරනවා. ඒ සමහර අවස්ථාවලදී අපි නීති ක්‍රියාත්මක කරන කියන වැරදි විදිහට වටහා ගන්න එපා. නීතිය මේ හැමෝම සාධාරණ ක්‍රියාත්මක වෙනවා කියන එක. ඒකට හේතුව ඒ නීති ක්‍රියාත්මක වෙන ග්‍රහයෝ නෙමෙයි ක්‍රියාත්මක කරවන්නේ පුද්ගලයෝ. සමහරේ පුද්ගල බද්ධතාවය අනුව ඒ විදිහට ඒ තියෙන නීතිය ක්‍රියාත්මක වීමත් වෙනස් වෙනට ඉඩ තියෙනවා. ඒක අපිට එහෙම නිර්වචනය කරන්න බෑ. මම මේ ජ්‍යොතිෂ සිද්ධාන්ත මත ප්‍රමාණය මම මේක ප්‍රකාශයටපත් කරන්නේ. ඉතින් ඒතකොට මේ පුද්ගලයන් මේක කරන්නේ. ඉතින් ග්‍රහයන්ගේ බලපෑම අනුව යම් කිසි ඉංගියක් දෙන යහපත් විදිහට රටට යහපතක් වෙයි කියන අර්ථයෙන්. එතකොට අපි දැනගන්නට අවශ්‍යයි රටේ රට කරන අය යහපත් තීන්දුව ගන්නකොට යහපත් වෙනවා ජනතාවට යහපත් වෙනවා. එසේ නොවේ නම් ඒක අයහපත් වෙනවා. එතකොට ඒක බලපානවා ජනතාවට ආර්ථික වශයෙන් බලපානවා. සමාජීය වශයෙන් බලපානවා. මානසික පීඩනයට බලපානවා. එතකොට මේක තමන්ගේ තනි කේන්ද්‍ර හරහා විතරක් නෙමෙයි රජය ගන්නා වූ සියලුම තීරණ සියලුම ජනතාවට නැත්නම් පුරවැසියන්ට බලපානවා. ඒක එකක්. එතකොට
ඒකනේ අපි කියන්නේ රාජා භවතු ධම්මිකෝ කියලා කියනවා. රජුරු ධර්ම වෙන්නට අවශ්‍යයි කියන කතාව. ඒ වගේම මම ඊතරම් දුරට වැඩි දුරට පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ කියලා මම හිතනවා. නමුත් සමහර අවස්ථාවලදී විදේශ ණය ගැනීම ණය බර වැඩි ඒ වගේව පෙන්නනවා මේ කේන්දරේ හරහා. නමුත් සුභවාදී දේවල් වෙන්න අසුභවාදී දේවල් තිබෙනවා. ඒතර යහපත් දෙයක් සිදු වෙයි කියලා අපි හිතන පැති තියෙනවා. සංවර්ධන අංශයෙන් බලපුවම සමහරට එහෙම ඒ විදිහට තියෙනවා. නමුත් ඉතින් අර වගේ ප්‍රශ්න ගැටලු අඩුවක්ම නැති අවුරුද්දක් කියලා කියන්න පුළුවන්. ඒ මගේ දැනුම යනවා. ඒක කියන්න පුළුවන්. නමුත් සමහර අවස්ථාවලදී රජය ගන්නා වූ යම් සුබ තීරණ තියෙනවා. ඒ කියන්නේ සුබ අසුබ මිශ්‍රව තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒතර රාහු ඉන්නේ මේ කේන්ද්‍රයට බලපුවම හතරවෙනි කොටුව ඒ කියන්නේ විපක්ෂයේ යම් විරෝධතා යම් දුර්වලතා ඇති වෙන්නට පුළුවන්. ඒතකොට ඒවයේ බලපෑමුත් ඇති වෙනවා. ඒ කියන්නේ ඒකකතාවයක් නැහැ කියන එකනේ. ඒතකොට ඒවා ජනතාව මට තමයි ඔක්කොම දේවල් පතිත වෙන්නේ හැම දෙයක්ම. ඒ තීරණ මත. දැන් ජයලත් මහත්තයා අර ගිය අවුරුද්දේ අපිට අවුරුද්ද සමරන්නත් බැරි වුණානේ. හැමෝටම තිබ්බ ලොකු බයක් නෙමෙයි වසංගතකාරී තත්ත්වය. ඒතකොට මේ රෝග පීඩා ආදී පැත්තෙන් අපේ ජනතාවට කිසියම් සහනයක් තියනවද එළමෙන අවුරුද්දේ නැත්නම් ඒවා වැඩි වෙනවද? ඔව්. එතකොට මෙන්න මෙහෙමයි වෙන්නේ. රෝග පීඩා කියන ඒවා සාමාන්‍යයෙන් මෙතනදී දැන් ලග්න පලාපල ගියන්න කියලා වෙනත් කාරණාවක් කියන්න සිද්ධ වෙනවා මට. සමහර වෙලාවට එහෙම කියනවට යම් ඉදියකින් යම් කිසි තමන්ට අකුසල කර්ම විපාක දෙනකොට විපාක දෙන්නේ තමන්ගේ සිතුවිලි නරක වෙලා නැත්නම් තමන් ගන්නා වූ සිතුවිලි අසුබතාවයේ මත තමන්ට විපාක දෙනවා. තමන් හිතින් අකුසල කර්ම රැස් කරගෙන. ඒ උදාහරණයක් විදිහට සියදිවි හානි කරගන්න. තමන්ගේ අකුසලයක් තමන්ටම පළ දෙනවා. සමහර අවස්ථාවලදී වෙන තමන්ගේ තියෙන අකුසල කර්මයක් අනුන්ගේ හිතේ හට අරගෙන ඒක අපිට අනු විසින් අපිට පළ දෙනවා. එහෙම අවස්ථාවකුත් තියෙනවා. ඊළඟට තමයි සමහර අවස්ථාවලදී පරිසර සාධක එහෙම නැත්නම් ස්වභාව ධර්මයේ බලපෑම් මත නැත්නම් රාජ්‍ය විසින් ගන්නා වූ යම් බලපෑම් මත අපිට කර්මයක් විදිහට ඒක එනවා. ඒ වෙන්නේ අපි අකුසල කර්ම ඒ විදිහට පළ දෙන්නට පටන් ගන්නවා. එතකොට ඒ විදිහේ බලපෑම් නැත්තේ නෙවෙයි. ඒ වගේ දේවලුත් ඇති වෙන්න පුළුවන් ඒක. අනිවාර්යයෙන්. එතකොට කොරෝනා ගැන කතා කරමින් මම කියන්නේ මේ කොරෝනා ප්‍රශ්නය කියන එක. එතකොට රජයෙන් නිවැරදි තීන්දුව ගත යුතුයි. එහෙම නැත්නම් කවුද මේක විසඳන්නේ? එහෙමනම් ඒකට අදාළ කරන්නා වූ හෙළ වෙදකම හොයවා ආයුර්වේදය හොයවා. එහෙම නැත්නම් වෛද්‍ය විද්‍යාව අංශය. ඔය කිසියම් ඒ අංශ සියල්ලක්ම යහපත් ආකාරයට යොදාගෙන ඒකට තීන්දුව తీරන අරගෙන යහපත් විදියට රටේ පුරවන යහපත උදෙසා වැඩ කළොත් මේක සාර්ථක වෙනවා. එහෙම නැත්නම් නිකම්ම කොරෝනා මර්ධනය කරන්න පුළුවන්ද? හැකියාවක් නැහැ. හැබැයි මේ විශ්වයේ තියෙන මේ ශක්තිය හෝ බලය හෝ මේ ග්‍රහචාරය අනුව ඒකට අවස්ථාවක් ලැබෙනවා. ඒක අඩු කරගන්න හැකියාව තිබෙනවා කියලා මම කියන්නේ. ඒ කියන්නේ විශ්වයේ ආශිර්වාදය තියෙනවා අපි කිව්වා වගේ ග්‍රහ බලපෑම් අනුව නැත්නම් ග්‍රහ අපල අපි කියන විදිහට ඔය විශ්ව කිරණනේ ඔය සියලු අපල ඇති කරන්නේ බලපෑම් ඇති කරන්නේ. ඒ කිරණ වලින් මිනිස්සුන්ට හිතකර දායි තත්ත්ව සුබ පණිවිඩයක් තියෙනවද ඒ කියන්නේ? අනිවාර්යයෙන්. සුබ පණිවිඩයක් තියෙනවා. හැබැයි සුබ පණිවිඩ සුබ කරගන්න අපි උත්සාහ කරනවා කියන එක මගේ අදහස. එහෙම නැත්නම් මේ සුබ පණිවිඩ දුන පළියට මේක සාර්ථක වෙන්නේ නැහැ. ඒක තමන්ගේ අතේ එහෙම නැත්නම් ජනතාවගේ අතේ තමයි තියෙන්නේ ඒක සුබ කරගන්නවද අසුබ කරගන්නවද කියලා. දැන් අපි උදාහරණයක් ගමුකෝ. දැන් ග්‍රහය මාරු වුණා. දැන් බොහොම හොඳයි. මගේ ලග්නෙට හොඳයි කියලා කොරෝනා තියෙනවා කියලා සලකන්නේ නැතුව ඔහේ ඇවිදිනවා. වග විභාගයෙන් දොර ඇවිදිනවා. පලාපල ලස්සන වෙයිද? නැහැ. එහෙම වෙන්නේ නැහැ. ඒතර පලාපල සාර්ථක වෙන්නේ නැහැ. එතනදි වෙන්නේ අපලයක්මයි වෙන්නේ. ඒක කවුද ඒකට අපලේ කරගත්තේ? තමන් විසින්මයි. ඒ තමන්ගේ හිතේ හටගන්නා වූ හිතවිලි නරක වීම නිසා තමයි ඒ අකුසල කර්ම නැත්තම් තමන් රෝගයකට ගොදුරු වෙලා විපතක් කරගත්තේ. එහෙනම් ඒක නෙමෙයි කරන්න වටින්නේ. තමන් කරන්නට ඕනේ කුමක්ද කියලා තේරුම් අරගෙන වැඩ කරන එකයි වටින්නේ. මම හිතන්නේ අපේ ජයලත් මහත්තයත් එක්ක කතා කරා එළඹෙන අවුරුද්ද තව පැය කිහිපයකින් මේ උදා වීමට නියමිත අලුත් අවුරුද්ද මොන ආකාරයටද අලුත් අවුරුද්දේ මේ ලග්න මොන ආකාරයටද රටට බලපෑම් එල්ල කරන්නේ ලග්න වලින් පිට වෙන කිරණයන් මොන ආකාරයටද රටට බලපෑම් එල්ල කරන්නේ එහෙම නැත්නම් කෙටියෙන්ම කිව්වොත් රටේ පලාපල විස්තරය තමයි අපි මුලින්ම සඳහන් කරේ. දැන් අපි බලමු මේ තියෙනවනේ ලග්න ටික ඔබ බලාගෙන හිටියා ඔබේ ලග්නෙට දැන් කියයි කියලා ඔබේ ලග්නෙට සුබද අසුබද ඔබේ ලග්නෙට මොන වගේ ප්‍රතිඵලයක්ද තියෙන්නේ කියලා මම දන්නවා ඔබ නොවියසිල්ලෙන් බලන් ඉන්නේ. අපි ලග්න ගැනත් විස්තරේ කියන් යන්කෝ ජයලත් මහත්තයා මින් අනතුරු ඊට පස්සේ කොහොමද ලග්න වලට තියෙන බලපෑම්? ඔව්. බොහොම හොඳයි. මම පළවෙනියෙන් තියෙන්නේ මේෂ ලග්නේ. මේෂ ලග්නෙන් පටන් ගන්නවා. ඒතර මම සුබ අසුබ කියන එක මම පැහැදිලි කරන්න සුබ හෝ අසුබ ඔබ අතේ තියෙන අසුබ සුබ කරගන්නත් සුබ වැඩි කරගන්නත් ඔබ අතේ තියෙන්නේ. මේෂ ලග්නේ පුත ලබා තියෙන ඔබ
තියෙනවා නම් ඔබට තියෙන විශ්වයේ තියෙන දායාදයක් ලැබිලා තියෙන විශේෂ ශක්තිය ලැබිලා තියෙනවා ආශිර්වාදයක් ලැබිලා තියෙනවා ඔබේ තියෙන ආධ්‍යාත්මික පැත්තට බර අයට ඒ ආධ්‍යාත්මික පැත්ත දියුණු කරගන්න පුළුවන් මනස සමබර කරගන්නට පුළුවන් මනසේ හිතවිලි යහපත් කරගන්නට පුළුවන් එහෙනම් ඔබ ඉස්සෙල්ලම කරන්නේ මනසේ හිතවිලි යහපත් කරගන්න කිසියම් දෙයක් කරන්නට කලින් මේක ඕනෑම ලග්න කරුවෙකුට අදාළ කාරණාවක් එතකොට ඔබට පුළුවන් ව්‍යාපාර අංශින්න වෙළඳාම් අංශින්න මේව දියුණු කරගන්න අවස්ථාවක් උදා වෙලා තියෙනවා. ඒතර ඔබ සමහර වෙලාවට යම් සුළු ව්‍යාපාරයක් කරන ඒක නවතාවකින් පටන් ගන්න. යහපත් විදිහට පටන් ගන්න. කාර්මික අංශේ අයෙක් නැහැ. ඒක යහපත් විදිහට කරන්න උත්සාහ දරන්න. එහෙම නැත්නම් උත්සාහයක් නැතුව ඒක කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඔබගේ තියෙන ග්‍රහචාරයට නැත්නම් මේ මේෂ ලග්නයේ තියෙන ග්‍රහචාරයට අනුව ඔබට යහපත් විශ්වයෙන් ආශිර්වාදයක් ලැබිලා තියෙනවා. ඔන්න දියුණුවට මාර්ගය. අධ්‍යාපන දරුවන්ට නම් අධ්‍යාපන ලැබීමේ උසස් අධ්‍යාපනයේ වාසනාව එහෙම නැත්නම් දරුවන් වෙනදාට වඩා ගැම්මක් ඇතුව වැඩ කිරීමේ හැකියාව නැත්නම් අර අපි කියන්නේ චිත්ත ධෛර්ය වඩවන කාලයක් කියලා. අන්න එහෙම චිත්ත ධෛර්ය වඩවන කාලයක්. එතකොට ඒ දරුවන් හිතන්නට අවශ්‍යයි මට මේ විශේෂ දායාදයක් ලැබිලා තියෙනවා. අලුත් අවුරුද්ද ලැබෙන තෑග්ගක් විදිහට කියලා මම සලකනවා. එහෙනම් ඒ තෑග්ගේ ප්‍රයෝජනයක් අරගෙන තමන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගෙන උත්සාහ කරන්න කියලා අධ්‍යාපන ලබන දරුවන්ට මම මතක් කරනවා. ඒ වගේම තමයි ඔබ කිසියම් රැකියාවක නිරත කෙනෙක් නම් ඔබ හිතන්න ඔබේ රැකියාව වෙනදාට වඩා මම කාර්යක්ෂම යහපත්ව හොඳ හිතින් කරනවා කියලා වෙලාවට කලාවට. එතකොට ඒ රැකියාවේ තියෙන කිසිම කරදරයක් ඇති වෙන්නේ නැති විදිහට තමන්ට යහපත් ප්‍රතිඵල නෙලා ගන්නට පුළුවන්. හැමෝගෙම ආශිර්වාද ලබා ගන්නට පුළුවන්. එතකොට හැමෝටම මේෂ ලග්නයේ අයට කීර්ති ප්‍රශංසා ලැබෙන කාලයක්. එතකොට ඒ විදිහට තමයි වෙන්නේ. නමුත් ඔබගේ කට පරිස්සම් කරගත යුතුයි. මේෂ ලග්නයේ සුබ පැත්ත තියෙනවා වගේම කටින්ද නරක වෙන්නත් පුළුවන්. ඒකට හේතුව මේෂ ලග්නයේ සමහර ගොඩක් බොහෝම පොදු දෙයක් තමයි ඍජු බව. හිස නොනමන බව. ඒක කියන්නේ දැන් මේෂ ලග්නයේ තියෙන හැමෝගෙම ওই ගතිගුණ තියෙනවා. බොහෝ අය කියලා. ඒ මේෂ ලග්න උපත ලබන අයට ඒක තියෙනවා. ඒකට අර සමහර හේතුන් සාධක නිසා අඩු වැඩි වෙන්න පුළුවන්. ලග්නේ පොදු පලාපලයක්ම පොදු ලක්ෂණයක් තමයි ඒ මම කිව්වේ. එහෙම නැතුව මේ හැමෝම ඍජු කියලා නැතුව සමහර වෙලාවට අපි දකිනවනේ ඕනෑම ලග්නේ අය වයස් ප්‍රමාණයන ඍජු මුරණ්ඩු ගති තියෙනවා. නමුත් පරිණත වෙන්න ඒ ගතිය නැතුව යනවා. ඒ තමන්ගේ දැනුම ආකල්ප ඒවා වෙනස් වෙන්න දැහැමි වෙන්න ඒ ගතිය වෙනස් වෙනවා. ඒක නිසා අපි මේ කියන එක වරදවා වටහා ගන්නට අවශ්‍ය නැහැ. මේෂ ලග්නයේ අය තරමක් ඍජු බවක් තියෙනවා කියලා මම කියන්නේ. ඒකට හේතුව ක්‍රියාශීලී බවකුත් තියෙනවා. අන්න අයට හිස නොනමන ගතියකුත් තියෙනවා. එඩිසර බවකුත් තියෙනවා. ඒ පොදු ලක්ෂණය. ඔබට ලැබිලා තියෙන්නේ විශ්වයේ ලැබෙන තියෙන දායාද ඔබගේ වචන පරිස්සම් කරගන්න. ඒ කියන්නේ අපි කට පරිස්සම් කරගන්න කියලා කියනවා. එතකොට ගොඩාක් දේවල් ප්‍රශ්න අඩු වෙනවා. අලුත් අවුරුද්දේ කට පරිස්සමෙන් වැඩ කරන්න. පරිස්සම් කරගත්තොත් ගොඩක් යහපතක් කරගන්නට පුළුවන්. ඊළඟ කට පරිස්සම් කරගන්න වගේම ඉවසීමේ ගුණාංගය ඇති කරගන්න. මොකද ඉවසීම නැති වුණාමයි කටෙන් වචන එළියට පනින්නේ. එතකොට ඒක ගොඩාක් ගැටලු සහගත තත්වයකට පත් වෙනවා. එහෙමත් අවුරුද්ද සුබ කරගන්න විදිහ ලස්සන කරගන්න පුළුවන් වෙයි. නැහැ. ඊළඟට තමයි බුද්ධිමත් තීරණ ගත යුතුයි. ඔබ බුද්ධිමත්ව තීරණ ගන්න. සමහර අවස්ථාවලදී වැරදි තීරණ ගත්තොත් ඔබට වරදිනට තියෙන හැකියාව හෝ ඉඩකඩ වැඩි ඔබගේ තියෙන මේ මේෂ ලග්නයේ ග්‍රහචාරයට අනුව. එතකොට ඔබට රැකියාවල් බලාපොරොත්තු වෙන අලුත් රැකියාවල් ලැබෙනවා. යම් රෝගාබාධ තත්ත්වවලින් පිළිවෙල ඔබ සැලකිලිමත් වෙන්න අවශ්‍යයි. ඔබට උෂ්ණාධික ලෙඩ රෝග වලින් දැඩි ලෙස පීඩා වෙන්න අවස්ථාවක් තිබෙනවා. එහෙනම් ඔබ ලෙඩ රෝගයෙන් පෙළෙනවා නම් ඔබේ ලග්නේ මේෂ නම් ඔබ සැලකිලිමත් වෙන්න. නමුත් ඔබ පෞද්ගලික කේන්දර බලාගන්නේ වඩාත් හොඳයි කියලා මම කල්පනා කරනවා. ගෘහ ජීවිතය සම්බන්ධයෙන් වඩා සාර්ථක විදිහට ගෘහ ජීවිතය ගත කරගන්න පුළුවන්. එහෙම කියනකොට හිතයි මගේ ගෘහ ජීවිතය දැන් මේ දවස් හරි ප්‍රශ්න. දැන් එතකොට ඒකත් විසඳනවද කියලා අහන්නට පුළුවන්. ඒ විදිහේ ප්‍රශ්න අහන්නට අවශ්‍ය නැහැ. මේක පොදු පලාපලයක්. එතකොට ඒ පලාපලිය හරහා ඔබට යම් කිසි කුසල ශක්තියක් නැත්නම් විශේෂ ආශිර්වාදයක් මේ වෙලාවේ ලැබෙනවා. ඒකෙන් ප්‍රයෝජනයක් අරගෙන හිතවිලි යහපත් කරගෙන ඔබේ ලග්නේ සුබ කරගන්නටයි මම මේ දේවල් උපදෙස් දෙන්නේ ඔබට. ඊළඟට තමයි සමාජ සම්බන්ධතාව අර කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒතර සමාජයේ යම් කිසි කීර්තනාමයක් පැතිරෙන කාලයක් තමයි මේ කාලය කියලා මම මේ මේෂ ලග්නයේ හිමියන්ට මතක් කර සිටිනවා. මේෂ ලග්නය ගැන තමයි අපි මේ විදිහට සඳහන් කරේ. ඊට පස්සේ අපි ඊළඟ ලග්නය ගැන තොම සඳහන් කරමු ජලත් මහත්මයා. හොඳයි.
ඊළඟට තමයි සමයිනු ජලත්මත මට අහන්න බැරුණා දැන් මේෂ ලග්නේ අපි තියෙන ඒ වගේ ප්‍රශ්න අර මේ මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒවට පිළියම් වශයෙන් උත්තර ඔබතුමා කිව්ව දේවල් ටික කරන්න පුළුවන් නේ මම හිතන්නේ කෙනෙක්ගෙන් ප්‍රවීණ ජ්‍යොතිෂවේදියෙක්ගෙන් උපදෙස් ලබා ගැනීමට අමතරව පුංචි අපි අර කිව්ව ආගමික කටයුතු ටික කරන්න පුළුවන් නේද? පැහැදිලි මම ඉස්සෙල්ලා වීඩියෝ එක කිව්වා ආගමික කටයුතු කරන්න පුළුවන් තමන්ගේ ආගමට අනුව. මොකද ක්‍රිස්තියානි ආගම නම් එහෙම නැත්නම් බෞද්ධ ආගම නම් ඒ ආගමික කටයුතු කරනවා නම් ඒක යහපත් වෙනවා. ඒ හිතවිලි යහපත් කරන දැහැම විදිහට ඒ දේවල් කරනකොට ඔබගේ තියෙන කුසල ශක්තිය මතු කර ගන්නට පුළුවන් අකුසල ශක්තිය යටපත් කර ගන්නට පුළුවන්. හරි. අපි යන් ඊළඟ ලග්නෙට. ඔව් ඊළඟට ලග්නේ විදිහට තියෙන්නේ වෘෂභ ලග්නේ. වෘෂභ ලග්නේ ඔබට රැකියා අවස්ථාවලට හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. එතකොට කියයි රැකියාවල ඉල්ලුම් පත්‍ර දානවා තාම නැහැ නේ කියලා. ඒ වගේ අදහස් ගොඩක් අය කියනවා. නමුත් එහෙම එකක් නෙමෙයි මම කියන්නේ ඔබගේ හැකියාවට රැකියාවක් ලබා ගන්න පුළුවන් කියලා මම කියන්නේ. නමුත් ඒකටත් කියනකොට කියයි ඒක දැන් මේක එහෙමත් අපහසු අවස්ථාවකයි අපි ඉන්නේ කියලා කියන අයත් ඕන තරම් ඉන්නවා. නමුත් ඔබගේ මම කිව්වේ ඒක මේක පොදු පලාපලයක් ඔබට රැකියාව අවස්ථාව ලබා ගැනීමේ විශ්වෙන් ලැබෙන ආශිර්වාදයක් ඔබට තිබෙනවයි කියන එකයි මම මතක් කර සිටින්නේ. ඉතින් ඒ වගේම තමයි අධ්‍යාපන දරුවන්ට උසස් අධ්‍යාපන කටයුතු යාමේ හැකියාව තිබෙනවා. නමුත් ඔබ ගමන් බිමන් යනවා නම් බහුලව යෙදෙනවා නම් පරිස්සම් වෙන්නට අවශ්‍යයි. ඔබ පාරි ගමන් කරනකොට අනතුරු වලට ඉඩකඩ වැඩි. ඒක නිසා නමුත් ඔබගේ තියෙන කුසල බලය වැඩි කරගන්න හැකියාව තිබෙනවා. දැහැමි සිතුවිලි ඇති කරගන්න පුළුවන්කම තිබෙනවා. එhmenan ආධ්‍යාත්මික සහ ආගමික අංශයට බර යම් කාරණාවලදී ඔබ ඉතා ඉහළින් වෙනදට වඩා ක්‍රියාශීලීව යහපත් ඒ පැත්තෙන් ඉදිරියට ගමන් කිරීමේ වාසනාව ඔබට තිබෙනවා. නමුත් යම් අවස්ථාවලදී වෘෂභ ලග්නයේ අයට යම් ගෘහ ජීවිතයේ යම් ගැටලු ඇති වෙන්නත් පුළුවන්. ඉවසීම හුරු කරන්න කියලා අවශ්‍යයි. ඒ වගේම තමයි තීරණ ගැනීමේදී ඔබ කල්පනාකාරීව ඉවසීමෙන් තීරණ ගන්න බුද්ධිමත් තීරණ ගන්න කියලා මම කියනවා. ඒ සමහර අවස්ථාවලදී සැක සහිත දේවල් ඇති වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් යම් ගැටලු සාගර තත්ත්වයන් පවුල ඇතුලේ එහෙම නැත්නම් ඥාතීන් අතර එහෙම ඇති වෙන්න හැකියාවක් වැඩි කියලා කේන්දරේ වෙන්නන්නේ. එතකොට ඒ කේන්දර සටහනේ ඔබට සමහර අවස්ථාවලදී රෝගාබාධ විදියට හිස කැක්කුම් අධික හිස රුදාවල් එහෙම ඇති වෙනවා කියලා කේන්දරේ දකින්නට පුළුවන්. ඒ වගේම තමයි උෂ්ණ අධික රෝග ස්ටෙම් කෝප රෝග ඇති වෙනවා කේන්දරයේ අනුව. මේ කෙටි පලාපල විස්තරයක් තමයි කියන්නේ. දීර්ඝ පලාපල විස්තරයක් නෙමෙයි මම කියන්නේ. ඒක නිසා ඊළඟට තමයි ඔබ සමහර අවස්ථාවලදී ඔබ අනවශ්‍ය විදියට වියදම් කරන්න යෙදෙන්නට පුළුවන්. ඒ වගේ අවස්ථාවල් යෙදෙනවා. නමුත් ඔබ එතකොට අර පිරිමැස්ම කියන එකත් ගැන හිතලා අවශ්‍ය දේ පමණක් කිරීමට හිතාගත්තොත් මේ දින විශ්ව දායාදී ඔබට යහපතක් කරගෙන ඔබේ ලග්නයට නැත්නම් ඔබට යහපතක් කරගන්න පුළුවන් කියලා මම මතක් කර තිබුණා. වෘෂභ ලග්නයට සුබයි. හරි. ඒ වෘෂභ ලග්නයට තමයි මේ විස්තරය කිව්වේ. අපි ඔහොම කෙටියෙන් ඊළඟ ලග්නය ගැනත් ඔහොම සඳහන් කරන් යන්න. හොඳයි. ඊළඟ ලග්නය තමයි මිථුන ලග්නය. රාශිවල තුන්වෙනි රාශිය විදිහට අපි දකින්නේ. මිථුන ලග්නයට අසුබයි කියලා කිව්වට ඔන්න සුබ අවස්ථාවක් ඇවිල්ලා තියෙන ග්‍රහචාරත් එක්ක මේ දවස්වල යන තත්කාල ග්‍රහචාරෙත් සමගම ඔබට යහපත් හිතවිලි ඇති කරගන්න පුළුවන්. වෙනදට වඩා මානසික පීඩන හිටින ඒ පීඩනෙන් ගැලවෙන්නට අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඔබ උත්සාහ කරන්න හිතවිලි යහපත් කරගන්න හොඳ ධාර්මික කටයුතු ලියදෙන්න ඔබට උත්සාහවන්ත වෙනකොට ඒ දේවල් කරගන්නේ කුසල බලය ඇති කරගන්න හැකියාව තිබෙනවා. නමුත් ඔබ යම් විදියට පහුගිය දවස්වල සිත් ඇවුල් වලින් මානසික පීඩා වලින් ඉන්නට ඇති කියලා මම අනුමාන කරනවා මේ මිථුන ලග්නයේ අය. මිථුන ලග්නයේ අයට ගොඩාක් අස්මගේ රාශියක කියන අපල ගතියක් තිබුණ නිසා එහෙම වෙන්නේ. නමුත් හැමෝටම එහෙම වෙන්නේ නැහැ. ඒක නිසා. නමුත් ඒ රාශියක කිව්ව පළියට සෙනසුරු 8 ගමන් කර පළියට එහෙමම වෙන්නේ නැහැ. සමහර අවස්ථාවල වෙනත් ග්‍රහ බලපෑම් අනුව ග්‍රහ දෘෂ්ටි අනුව ඒ දෝෂ අඩු වෙලා යනවා. ඒක නිසා මම කියන්න කැමති අසුබ කියනවට වඩා යම් විදිහේ යහපත් බලපෑම් ඇති කර ගන්න පුළුවන් අසුබ වුණත් කියන කාරණාව. අසුබයි කියලා දෙයක් නැහැ. සුබ කර ගන්න පුළුවන් චේතනාව හොඳයි නම් හිතවිලි හොඳයි නම් අපිට හැම දෙයක්ම සුබ පැත්තට සුබ කර ගන්න අවස්ථාව තියෙනවා. ඒකට අපේ අවශ්‍ය කැපවීම උනන්දු විතරයි. ඒ කියන්නේ අසුබ සියල්ලම සුබ කර ගන්න ක්‍රමය. අනිවාර්යයෙන්ම. එතකොට ඔබගේ වෙනදාට වඩා ක්‍රියාශීලීත්වයෙන් වැඩ කරන හැකියාව තිබෙන මිථුන ලග්න හිමියන්ට ආදායම වැඩි කරගන්නට පුළුවන්. ඔබගේ සාක්කුවට වැටෙන සල්ලි ප්‍රමාණය ටිකක් වැඩි කරගන්නට පුළුවන්. හැබැයි ඔබ ඒක පාලනයකින් යුතුව ඔබ වියදම් කළොත් ඔබගේ ඒ සාක්කුවට වැටෙන සල්ලි ප්‍රමාණය ඔබට යහපතක් කරගන්න පුළුවන්. ගෙදර දොරේ යම් කිසි කටයුත්තක් යහපතක් කරගන්න පුළුවන් කිව්වේ ඒකයි. නිවසේ යමක් අලුත් වැඩියා කරන්න තියෙනවා නම් හදන්නට තියෙනවා නම් බාගටම හදලා තියෙන ඒවා නිමා කරගන්න අවස්ථාව ඔබට තිබෙනවා. ඒ වගේම තමයි ඔබ විදේශ ගත වෙන්න බලාපොරොත්තු හිටියා නම් ඔන්න යම් අවස්ථාවලදී ගොඩක් හැමෝටම නෙමෙයි මිථුන ලග්නේ රට යන්න බලාපොරොත්තු ඒ සුදුසුකම් සපුරා තියෙන අයට
යන්න අවස්ථාව උදා වෙනවා ඔබට විදේශ ගමන් යෙදෙනවා. නමුත් ඔබගේ පෞද්ගලික කේන්දරය අනුව තියෙනව ගැටලු සහගත තත්ත්වයන් ඔබ ප්‍රවීණ ජ්‍යොතිර්වේදී කරා බලාගෙන ඒ දේවල් උපදෙස් ගත්තොත් වඩාත් වටිනවා. නමුත් අපි මේක පොදු බලාපොරොත්තුයි අපි කියන්නේ. ඒක නිසා මිතුරු ලග්නට යම් යම් බාධක මැද වුණත් ඔබ ඒ හිතුවිලි යහපත් කරගත්තොත් ඒ බාධක ජය ගන්නට පුළුවන්. මිතුරු ලග්නට ජයයි කියලා කියන්න මට හැකියාව තියෙනවා. ඊළඟට අපි කතා කරන්න බලාපොරොත්තු කටක ලග්න ගැනයි. කටක ලග්නේ උපත ලබා තියෙන ඔබට තියෙන ග්‍රහචාරය අනුව මම ඔබට කියනවා ඔබට යහපත් වූ කාලයක් ඇවිත් තියෙනවා කියලා. එතකොට ඔබට විශ්වයෙන් ලැබෙනා වූ බලය, ශක්තිය, ජවය ඔබ ප්‍රයෝජනට ගන්න. ඔබට රැකියාවේ උසස් වීම බලාපොරොත්තු වෙන ඉනවනම් ඔබට ඒකට අවස්ථාවක් තිබෙනවා. ඔබ සුසුකම් සපුරලා තියෙනවා නම් ඒකට අදාළ කටයුතු කරගත්තොත් ඒකට යම් අවස්ථාවක් ඔන්න ඔබට තියෙනවා. හැබැයි සමහර අවස්ථාවල කියයි මම මෙච්චර කාලයක් බලන්න හිටියා තාම ලැබුණේ නැහැ නේ කියලා. එන්න ඔබට අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. ඔබ උත්සාහ කරන්න. ඒ කියන්නේ කටක ලග්නයට මේ අවුරුදු සුබයි නේද ජයලත් මහත්මයා? ඔව් කටක ලග්නයට සුබයි. ඒ වගේම තමයි ඔබට ඔබගේ ආදායම වැඩි කරගන්න පුළුවන්. උසස් වීම වගේම ආදායම හරහා නැත්තම් අපි හිතමු පුංචි ආයෝජනයක් හරහා විශාල ආදායමක් ලැබ ගැනීම හැකියාවත් ඔබට තියෙනවා. හැබැයි ඔබ ඒක කළමනා කරගත යුතුයි. කළමනාකරණය කරගත යුතුම වෙනවා. එහෙම නැත්නම් එහෙම වෙන්නේ නැහැ. ඊළඟට තමයි ඔබේ ශරීර සෞඛ්‍ය පිරිහිලා තිබුණා නම් යහපත් කරගන්න පුළුවන්. යම් යම් රෝගාබාධ වලින් පිළුණා නම් ඔබට ඒක සුවපත් කරගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඔබට අවස්ථාව ලැබිලා තියෙන ඕන නිරෝගී භාවය සඳහා නැත්නම් හදිසි ශල්‍ය කර්මකට භාජනය වෙන්න තිබුණා නම් ඒවට අවස්ථාවක් තිබෙනවා. ඒවෙන් ප්‍රතිඵල ගන්නට පුළුවන්. එහෙම නැත්නම් ඒවා යහපත් විදියට විසඳෙනවා. විසඳන කාලවකවානුවක් විතරයි මම දකින්නේ මේ අවුරුදු ග්‍රහ මාරුව. ඊළඟට තමයි ගෘහය ගැන කිව්වොත් එහෙම ගෘහයේ ඊතරම් ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. සෙනසුරු 7 වෙනි භාවයේ ගමන් කරාට බය වෙන්න එපා. ඒක සස යෝගයේ ගෘහයේ පිළිබඳ ගැටලුවක් ඇති වෙන බවක් පේන්නට නැහැ. පෞල් අතර සමගිය සමාදානයේ ඇති වෙන වර්ෂයක් විදිහට මා දකින්නේ. සමහර අවස්ථාවලදී කටක ලග්න හිමියන්ට උදරය නැත්තම් දෙපා ආශ්‍රිත අසනීප තත්ත්වයන් තිබුණා නම් ඒ ගැන සැලකිලිමත් වෙන්න මේ දවස්වල තියෙන ග්‍රහචාරය අනුව යම් අසනීප තත්ත්වවල භාජනය වීමේ හැකියාව වැඩි. ඒ විදිහට තමයි කියන්නට තියෙන්නේ. ඊළඟට තමයි මානසිකත්වය බැලුවොත් එහෙම ඊට හොඳ මානසිකත්වයෙන් යහපත් හිතවලින් ධාර්මික විදිහට වැඩ කරගෙන විශ්වම ආශිර්වාද ලැබිලා තියෙනවා. ඔබ ඒ ආශිර්වාදයේ ප්‍රයෝජනට අරගෙන ඔබ යහපත් විදිහට කරුවොත් ඔබේ හිතවල යහපත් වෙනවා. කටක ලග්නේ හැමතෙම සුබයි. ඔබ බලාපොරොත්තු වෙන අසුබ යම් යම් කාරණාවල් තිබුණත් ඔබ සුබ කරගන්නට කියලා කියනවා. විශ්වයෙන් ආශිර්වාදය ලැබිලා තියෙනවා. සමහර අවස්ථාවලදී ඔබ යම් සුබ දේවල් හෝ යහපත් දේවල් හෝ යහපත් ක්‍රියාවන් කරන අවස්ථාවලදී ඔබට යම් යම් බාධක එන බව නම් මේ ලග්නට අනුවම කියන්නටම අවශ්‍යයි. ඒ බාධක එන බව ග්‍රහ සිස්ටමේ දැක්වෙනවා. ඒ කියන්නේ බාධා එනවා කියලා අපි දැනුම් දුන්නා. දැනුවත් කරා ඔබ දැනගන්න ඕනි බාධා වලට මුහුණ දෙන විදිය එහෙම නැත්නම් බාධා වළක්වා ගන්න විදිය ඔබ අතේ තියෙන්නේ. ඔව්. ඉතින් බාධාවල් කිව්වොත් එතකොට කියයි ඒක මොන විදිහද කියලා අහන්න පුළුවන් සමහර අය. සමහර අවස්ථාවලදී මම මෙහෙම කියන්න කැමතියි. රැකියාව කරන අවස්ථාවේදී රැකියාවේ යම් ගැටලු කියලා අහලා යම් හිතරිදී වැඩ ඉවරයක්ම නැහැ. වැඩ වැඩියෙන් දෙනවා. ඊට පස්සේ තමන්ගේ ඉන්නා වූ මැනේජර් මහත්තයා එහෙම නැත්නම් බොස් අපි කියමුකෝ අනේ එහෙන් එන පීඩනේ වැඩි වෙනවා. ඒ වගේ දේවල් තියෙනවා. නමුත් ඔබ ඒක දරාගෙන සිටීම හැකියාව ඇති විය යුතුයි. ඊළඟට තමයි ඒකට අනුකූල විය යුතුයි, ක්‍රියාශීලී විය යුතුයි. තමන්ගේ පාඩුවේ තමන්ගේ ක්‍රියාව කරගෙන යන්න කියලා මම ඔබට උපදෙස් දෙනවා. එතකොට ඔබේ තියෙන ගැටලුව මග හරවගෙන යන්නට හැකියාව ඔබට තියෙනවා. හරි. අපි බලමු ඊළඟ ලග්නෙට කොයි වගේද කියලා එහෙම උනොත් ජලත් මහත්මයා. ඔව්. ඊළඟ ලග්නේ සිංහ ලග්නේ. සිංහ ලග්නේ උපන් ඔබකට ඔන්න ඊටම හොඳ වර්ෂයක් විදිහට මා දකින්නේ. ඔබ විවාහ නොවු අයෙක් නම් විවාහයට අතවඩන කාලයක් ඔබට හොඳ විශේෂ ආශිර්වාදයක් තියෙනවා. ඔබට විවාහ ප්‍රමාදයකට සහකරුවෙක් හෝ සහකාරියෙක් සොයා ගැනීම අවස්ථාව ඔබට ලැබිලා තියෙනවා. ප්‍රමාද වූ විවාහයවල ලහිලහි කරගන්න අවස්ථාව ඔබට එළඹිලා තියෙනවා කියලා මම මේ ග්‍රහචාරයන්ව කියනවා. ඊටම යහපත් සිංහ ලග්නට ආධ්‍යාත්මික වැඩි පැත්තෙන් ලෞකික පැත්තෙන් ඉදිරියට යන්න පුළුවන් කියම තමයි. රැකියාව දියුණු කරගන්නත් පුළුවන්, ආදායම සරු කරගන්නත් පුළුවන්, ගෙදරට වාහනයක් ගන්නත් පුළුවන්, ගෙදර අලුතෙන් ගෙදරක් ගන්නත් පුළුවන්, අලුත් තැනකට යන්න පුළුවන්. මේ විදිහේ හැම පැත්තකම සුබ විදිහට කේන්දරේ පිහිටලා තියෙනවා සිංහ ලග්නේ අයට. නමුත් මම සිංහ ලග්නේ අයට කියනවා ඔබ හෘදයාබාධයකින් එහෙම නැත්නම් පපුව ආශ්‍රිත යම් අසනීප තත්ත්වයක් තිබුණා නම් ඔබට එය වැඩි වීමට අවස්ථාව වැඩි. ඒ නිසා ඔබ ආහාර පාලනය නැත්නම් ආහාර විහරණය කියන එක ඔබ අනුගමනය කළ යුතුයි. එතකොට ඔබට ඒ වගේ තත්ත්වෙන් මිදීමට හැකියාව ලැබෙනවා. අනිවාර්යෙන්. දැන් ජීවිතේ
යහපත් පැත්ත වගේම අයහපත් පැත්ත ගැනත් අපි සඳහන් කරනවා. කියන්නේ මේකේ මොන විදිහේ දේවල් වලින්ද හොඳ වෙන්නේ, මොන විදිහේ දේවල් වලින්ද අනතුරු වෙන්නේ, මොන විදිහේ දේවල් වලින්ද ජීවිතේට ප්‍රශ්න එන්නේ කියලා. ඔව්. එතකොට මේ ප්‍රශ්න ගැටලු निराකරණය කරගන්නකොට ඔබගේ ජීවිතේක සාර්ථක වෙනවා. ඊළඟට තමයි සමහර අවස්ථාවල මේ සිංහ ලග්න හිමියන්ගේ නිවෙස් තුල යම් යම් ගැටලු ඇති වෙන්න කියන්නේ අස්වහකට අමනුෂ්‍ය දෝෂ ඒ වගේ ඇතිම අවස්ථාවකුත් තියෙනවා. නමුත් ඔබ කලබල වෙන්නට අවශ්‍ය නැහැ. ඔබගේ නිවස නිතර බුදුන් වදින තැනක් නම්, ඔබ බණ පිරිත් අහන තැනක් නම් ඒ වගේ දේවල් එහෙම වෙන්නේ නැහැ. මම මේක කියන පොදු පලාපලයක් නිසා ඒකට කලබල වෙන්නට අවශ්‍ය නැහැ. මගේ ලග්න සිංහ මගේ ගෙදර ඉන්න දෝෂයක් ඇති කියලා කලබල වෙන්න අවශ්‍ය කරන්නේ නැහැ. නමුත් බොහෝ විට ඒ වගේ අවස්ථාවල් තිබෙනවා. ඒ ගැන ඔබ අවධානයක් නැතිනම් ඒ ගැන අවධානය සොයා බලලා ඒවට පිළියම් කරගත්තොත් ඒ ගැටලුවත් निराකරණය කරගන්න පහසුවෙන්ම පුළුවන්. ඔව්. හරි. ඉතින් සිංහ ලග්න යහපත් හැම අතින්ම කියලා කියනවා. දරුවන්ට අධ්‍යාපනය අතින් ඉහළ තනතුරු ලැබෙනවා. අනිවාර්යයෙන්ම රට යන බලාපොරොත්තු හිටියන ඔන්න විදේශගත වීම වාසනාව ළඟ එනවා කියලා කියන්නට පුළුවන්. නමුත් ඔබ හිතයි එතකොට මම ජපානට යන්න බලාගෙන හිටියා. යන්න විදියක් නැහැ නේ කියලා. ඒක එතකොට ඒක ප්‍රායෝගික තත්ත්වයක් කොරෝනා නිසා. ඒ වගේ තත්ත්ව ගැන හිතන්නට එපා. ඔබට සිංහ ලග්නයට විශ්වයෙන් ආශිර්වාදයක් ලැබෙන දෙන අවස්ථාවක් දීලා තියෙනවා. ඔන්න ඔබට ඒ රැකියාව සම්බන්ධයෙන්, ජීවනය සම්බන්ධයෙන්, ආධ්‍යාත්මික බලය සම්බන්ධයෙන් ඔබගේ කුටුම්බයේ ඒ හැම අංශයකම යහපත් විදියට ශරීර සෞඛ්‍යයට යම් බලපෑම් එල්ල වුණාට සහ ඊළඟට සිංහ ලග්නයේ අය වාහන පදවනකොට හරි පරිස්සම් වෙන්න කියලා කියනවා. ඒ අනතුරු සිදුවීමේ අවස්ථාව තිබෙනවා. හරි. ඒ සිංහ ලග්නය ගැන කතා කරේ අර කිව්ව විදිහට අර අවදානවලට පෙර සූදානම් හොඳයි වගේ වාහන සම්බන්ධවත් එතුම සඳහන් කරේ ඒකයි. ඒ හැම කරන දෙයක්ම සිහියෙන් කරා නම් හැමදේම තේරුම් ගන්න කරා නම් ප්‍රශ්නයක් වෙන ගන්නේ නැහැ ජලත් මහත්මයා නේද? හරි. Taman දන්නවා නම් Tamanට ඒ වගේ අනතුරක් වෙන්න දිනවා කියලා Taman දැනගන්න ඕනේ ආරක්ෂා වෙන්න. අපි කතා කරමු ඊළඟ ලග්නය ගැන. ඔව්. ඊළඟ ලග්නේ කන්‍යා ලග්නේ. කන්‍යා ලග්නේ ඔබ උපන් කෙනෙක් නම් ඔබට ඔන්න යහපත් විදිහට ධර්මික සිතුවිලි ඇති කරගන්න අවස්ථාවක් ඔබට තියෙනවා. විදේශගත වෙන්න බලාපොරොත්තු හිටින ඔබට ඒ අවස්ථාව ඔබට ලැබිලා තියෙනවා. හැබැයි යම් අවස්ථාවක ඔබට බොහොම හිත් කලකිරීම එන්නට පුළුවන්. ඒවා උපේක්ෂාවෙන් දරා ගන්න. අපේක්ෂාව ඇති කරගන්න. එතකොට ඔබට යහපත් ගමන යා හැකියි. අනේ මගේ කන්‍යා ලග්නෙට හැමදාම හොඳ නැහැ කියලා හිතන්නේ නැතුව. ඒ වගේම තමයි ඔබට සමහර අවස්ථාවලදී අධ්‍යාපන කටයුතු කරන අලසකමක් කම්මැලිකමක් එන්නට පුළුවන්. ඒක නැති කරගන්න. ඒ අලසකම හිතට ඇති වෙන දේ. හිත තමන් පාලනය කරගන්න. හිතට එන හිතුව. ඒ විදිහට යනවා නම් ඔබට යහපත් වෙනවා. ඊළඟට තමයි ඔබගේ ධනය නැත්තම් අපි හිතමු මුදල් මේ පැත්ත යහපත් කරගන්න පුළුවන් හැකියාව තිබෙනවා. රැකියාවක් ලබා ගැනීමේ අවස්ථාවක් තියෙනවා. හැබැයි යම් බාධාවල් ඒ රැකියාව ලබා ගැනීමේදී තිබෙනවා කියන ගැටලුව මෙතන මට කියන්නට පුළුවන්. යම්කිසි විශ්වේන්ද්‍ර ශක්තිය යම්කිසි බලදුබලතාවයක් තියෙනවා. එතකොට ඔබ විශ්වේන්ද්‍ර ශක්තිය හෝ බලදුබලතාවය අනුව ඔබ හිතන්න මම ඒක ප්‍රබල කරගන්නවා. මගේ හිතවිලි ප්‍රබල කරගැනීම තුලින් මට පුළුවන් මගේ ඉලක්කයට යන්නට කියලා ඔබ හිතන්නට අවශ්‍යයි. ඒ වගේම තමයි ඔබ යම් පතල් කර්මාන්ත නිර්මාණ වුණා නම් එහෙම නැත්නම් යම් කෙටි ක්‍රමවල යම් මුදල් උපයන්න හිතුවනම් ඒකටත් අවස්ථාව තිබෙනවා. ඒකයි. ඉතින් ඔබගේ කේන්ද්‍ර සටහන මට කියන්න දෙන පොදුවේ ඔව් ඔබගේ ලග්නයට යහපත් යම් අසුබ සිතුවිලි තියෙනවා. නමුත් ඔබ යම් විදිහට රෝග පීඩා ආදී තිබුණා නම් මේ ග්‍රහචාරය අනුව ශරීරයේ තියෙන රුධිර සංචරණ පද්ධති වෙනස් වීම එක්ක ඒ ග්‍රහචාරයට අනුව එම රෝගී තත්ත්ව වැඩවීමේ අවදානමක් තියෙනවා. ඒ හින්දා ඔබ නවතාවයකින් අලුත් ආහාර රටාවකින් හොඳ ආහාර විහරණයකින් එහෙම නැත්නම් අපි කියනවා Tamanට ගැළපෙන ආහාර රෝග වලට ඔරොත්තු දෙන ආහාර ඒ විදිහකම තේරෙනවා. ඉතින් එහෙම ගත්තොත් සමබල ආහාර වේලක් ගැන හිතුවොත් හොඳයි කියලා කන්‍යා ලග්න හිමියන් නැත්නම් ඔබ රෝගී වීමට හෝ රෝග වැඩිවීමට තියෙන අවස්ථාව වැඩි බෙහෙවින්ම අනිවාර්යෙන්. මම හිතන්නේ රෝග සම්බන්ධව දැනුවත් කරා රෝගවලට ගොදුරන රෙඩි හොඳයි රෝග වළක්වා ගන්න එක අනිවාර්යෙන්ම. අපි කතා කරමු ඊළඟ ලග්න ගැන. ඔව්. ඊළඟ ලග්නේ තුලා ලග්නේ. තුලා ලග්නෙන් ඔබට ලබා තියෙන ඔබට අනගිය අවස්ථාවක් ලැබෙලා තියෙනවා. ඉගෙන ගන්න දරුවන් නම් ඔබගේ අධ්‍යාපන කටයුතු තාම සාර්ථක කරගන්න පුළුවන් හැකියාව ලැබිලා තියෙනවා. ඔබට පුළුවන් ඔබගේ සැලසුමකට වැඩ කරොත් ඔබගේ දෙන සියලු කටයුතු සාර්ථක කරගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඉතින් තුලා ලග්න කරුවෝ හැම වෙලාවෙම සමබරව හිතන අය දෙපැත්ත බැලන්ස් කරන්න හදන අය මේක කරොත් මේක හරියද කියලා. හැබැයි එහෙම වෙනකොට තීරණ ගැනීමේදී නිවැරදි තීරණ ගන්නට අවශ්‍යයි. එහෙම නිවැරදි තීරණ ගන්නකොට ඔබට යහපත් දේවල් කරන්න අවශ්‍ය කරන අවස්ථාව ලැබෙනවා. තුලා ලග්න ඔබ නම් ඔබගේ විවාහ ජීවිතයේදී ඉවසීම ඇති කරගන්න සමහර අවස්ථාවලදී බිරිඳ කෙරෙහි නැත්නම් ස්වාමියා කෙරෙහි අමනාපකම කේන්ති යන අවස්ථා
බහුල වෙන්න පුළුවන් තුලා ලග්නේ වුණාට. ඒකයි අසුබ දෙයක් විදිහට මම දකින්නේ. ඊළඟට තමයි ඔබ යම් යම් බලාපොරොත්තු වුණා නම් මුදලක් ලබා ගැනීමට නැත්නම් ණයක් ගැනීමට ඒකට ප්‍රමාද වෙන්න පුළුවන්. ඒ කියන්නේ උනන්දුවෙන් වැඩ කරලා ඒ දේවල් සාර්ථක කරගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. අනිත් දේවල් යහපත් විදිහට ඇති වෙන්නේ ඔබගේ ධන ස්ථානේ නැත්නම් ඔබ ධනෙ ලැබෙන අවස්ථාව ධනෙ ලැබෙනවා. නමුත් ඉතිරි කරගැනීමේ අපහසුතාව යම් යම් බාධාවල් තිබෙන බවයි කේන්දරයේ සටහනේ පෙන්වන්නේ. දැන් ඒක වල ජයලත් මහත්තයාගේ දන්න හැමෝටම එහෙනම් හැම ලග්නෙටම මේ බලපෑම තියෙනවා කියලා. මොකද මේ දවස්වල හැමෝටම තියෙන ප්‍රශ්නයන්නේ ඉතිරි කරගන්න නැහැ වියදම් වැඩි හින්දා. ඕනේ. ඒක පොදු කාරණාවක්. අපි එහෙම සමහර අය තර්ක ගෙනින්න පුළුවන්. එහෙම තර්ක කරන්නේ නැතුව අපි සාමාන්‍ය පොදු බලාපලයකට මේ යන්නේ. ඒක නිසා අර විශ්වයෙන් එන කිරණවල බලපෑම වැඩි අර කිව්ව තැනට ඒ කිව්ව පුද්ගලයන්ට ඒ ලග්නේ හිමිකරුවන්ට ඒ වගේ දේවල් වීමේ ප්‍රවණතාවය වැඩි. මොකද කිරණ වලින් ඒ වගේ බලපෑමක් තමයි එල්ල කරන්නේ. එල්ල කරන්නේ අනිවාර්යයෙන්ම. අනේ ඒ නිසා තමයි මම කිව්වේ එහෙම නැත්නම් මේ හැමෝටම එක විදිහට බලපාන්නේ නැහැ. ඊළඟට තමයි ඔබ යම් කිසි විදිහට ගෙදර දොරේ යම් කිසි කාරණාවල් නැත්නම් අලුත් වැඩියා කටයුතු ඒ වගේම නිවාස ඉදිකිරීම ඒව කරා නම් ඒ යහපත් විදිහට ඒ දේවල් නිමා කරගන්න අවස්ථාවක් තිබෙනවා. ඔබට පරණ වාහන දීලා අලුත් එකක් ගන්න, එහෙම නැත්නම් වාහනයක් රෙන්ට් එකට ගන්න, නැත්නම් ඔබ ඒ වගේ දෙයක් කරන්න පුළුවන්. පාසල් යන දරුවා වාහනයක යවන්න අවස්ථාවක් ඒ වගේ අවස්ථාවලට ඔබට අවස්ථාව එළඹිලා තිබෙනවා. ඒ වගේම තමයි ආධ්‍යාත්මික බලය වැඩි කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔබ ධර්මානුකූල නම් ඔබ බුදුන් වදින දෙවියන්ට පින් දෙන කෙනෙක් නම් ඔබට ඒකෙන් යහපත සැලසෙනවා නොඅනුමානයි. නමුත් ඔබට සමහර අවස්ථාවලදී මේ දින ග්‍රහචාරයන ඔබට තුලා ලග්න හිමියන්ට 3ටින් 15ට ආශ්‍රිත යම් රෝග පීඩා ආදී බොහෝ විටම බලපෑම් ඇතිවිය හැකි. ඒකට හේතුව අධිකව රත් වෙන නිසා ඒ නිසා ඔබගේ ලේ ගමන් වේගය වෙනස් වෙන නිසා ඒක දැඩි පීඩාවක් විදියට නහර හරහා නැත්නම් ස්නායු පද්ධතියට බලපෑම් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබගේ දනහිස් වලට ඊට පහළින් තියෙන ප්‍රදේශවලට කිණ්ඩාශ්‍රිත ප්‍රදේශවලට යම් යම් පීඩාකාරී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒක නිසා ඒ වෙනකොට කියයි දැන් මගේ ලග්නය තුලා තමයි මට වයස අවුරුදු 25යි එහෙම වෙන්නේ නැහැ. ඒක කිව්වේ වයස් මට්ටම අනුවත් ලග්නය අනුවත් ඒක වෙනස් වෙනවා. ඒ හින්දා ඒ බලාපලය ගැන ඔබ නමුත් ඔබ තුලා ලග්නේ නම් යම් ඒ වගේ අවධානමක් තිබෙන කෙනෙක් නම් ඔබ ඒ ගැන අවධානයෙන් සිටින්න කියලා මේ මතක් කරන්නේ. ඒ වගේම අධික තෙල් ආහාර ගැනීම වළකින එක හොඳයි. ඔබට පපුව ආශ්‍රය යම් අසනීප තත්ත්වයක් ඇතිවීමට ඉඩකඩක් තිබෙනවා. ඒක නිසා. ඒතර ආර්ථිකය ගැන කිව්වම ආර්ථිකය යහපත් කරගන්නට පුළුවන්. කුටුම්බෙට යමක් එකතු කරගන්න පුළුවන් කියලා මම මතක් කරා. ඒ වගේම රාශි චක්‍රය තුලා ලග්නෙට මේ වසර ඉතාම හොඳයි. ඊළඟට මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වෘශ්චික ලග්න ගැන. වෘශ්චික ලග්නේ ඔබ උපත ලැබපු කෙනෙක් නම් ඔබට ඕන විශ්වයෙන් ආශිර්වාදයක් ලැබිලා තියෙනවා. ඔබට ඔබගේ තියෙන නිවාසයේ කටයුතු අලුත් වැඩියා කරගන්න, නිවාසයක් හදන්න, ඉඩමක් ගන්න, මිලදී ගන්න, ඒ විදිහේ ස්ථාවරවත්කම් ගැනීමේ ඕනෑම ස්ථාවරවත්කම් ගැනීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා. මේ ඔක්කොම එකට කරන්න කියන අදහස නෙමෙයි තියෙන්නේ. ඔබ විශේෂ බලාපොරොත්තුවක් තිබුණ ඒ අංශයන් කෙරෙහි ඔබට ඒකට අවස්ථාව උදා වෙලා තියෙනවා. වෘශ්චික ලග්න හිමියන්ට ඒ වගේම තමයි ඔබ අධ්‍යාපන දරුවෙක් නම් ඔබ වැඩිපුර උත්සාහ කරන සමහර අලසකම් ඇති වෙන්න පුළුවන්, කම්මැලිකම් ඔබට ඇති වෙන්නට පුළුවන්. ඒ තත්ත්වය මග හරවා ගන්නට කියලා මම කියනවා. ඒ වගේම යම්කිසි විදියකින් ඔබ නිර්මාණශීලී යමක් කරනවා නම් අපි හිතමු පොතක් ලියනවා නම් අධ්‍යාපන කටයුත්තක හරහා නැත්නම් එහෙම නැත්නම් පොතක් ලියලා පළ කරන්න අවස්ථාව තියෙනවා නම් ඔන්න ඔබට ඒක අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ වගේ යමක් ප්‍රකාශනයක් එලි දක්වන්නට තියෙන අවස්ථාව, කලාත්මක අංශයෙන් යමක් එලි දක්වන්න අවස්ථාව කියලා අපි කියමු. එහෙම අවස්ථාවක් ඔබට උදා වෙලා තියෙනවා. වෘෂභ ලග්න හිමියන්ට සමහර අවස්ථාවල ගෙදර තුල යම් ගැටලු සාගතයක් ඇති වෙන්නත් පුළුවන්. ඊළඟට තමයි ඔබට අධිකව කේන්ති යන ගතියක් එනවා. ඒක පාලනය කරගන්න, ඉවසීම ඇති කරගන්න. එතකොට යහපත් හිතවිලි ඇති කරගත්තොත් ඔබට ඒ දේවල් කරගෙන යන්න පුළුවන්කම ලැබෙනවා. වෘශ්චික ලග්නෙන් උපත ලබා දින ඔබ. නමුත් වෘශ්චික ලග්නෙන් උපත ලැබූ ඔබගේ ලග්නයට අනුව හදිසි අනතුරු ඔබටත් සටහන් වෙනවා. ඉතින් ඔබ කල්පනාකාරී වන්න වාහන පැදවීමේදී රාත්‍රී කාලයේ විශේෂයෙන්ම ඒකට හේතුව කලබලකාරී ලෙස ඔබ බොහෝ විට අවසන් මොහොතේ තමයි යමක් කරනකොට කරන්න උත්සාහ කරන්නේ. ඒකට කාලකලමනා කරන ගැටලුවක් ඇති වෙලා ඔබ වේගෙන් ඒ දේවල් කරන්න පටන් ගන්නවා. ඔබ රියදුරගෙන ඔබ වේගෙන් අර ගත වූ කාලය අල්ලීමට ඔබ ඒ විදිහට වේගෙන් රියදාවණි කරන්නට උත්සාහ කරනවා. ඒක ඒතර ගැටලුවක් වෙනවා. ඒ නිසා ඔබ ඒ දේවල් ඉතා සැලසුමකට අනුව වැඩ කරගත්තොත් ඔබට තියෙන අවධානම පෙර සූදානම් වෙලා ඒ දේවල් කරගෙන යෑම අවස්ථාව ඔබට තිබෙනවා. ඊළඟට තමයි ඔබේ ආර්ථික තත්ත්වය යහපත් කරගන්න පුළුවන්. ආර්ථිකය
කළමනාකරණය කරන්නට කියලා කියනවා ඔබගේ කේන්ද්‍ර සටහනේ අනුව. ඊළඟට තමයි පෞල් සංස්ථාව එහෙම නැත්නම් ඥාතීන් අතර ඔබ යම් කිසි වෙනදාට තිබුණ යම් කිසි හිත් අමනාපකම් තිබුණා නම් ඒවා ටිකක් දුරස් කරගෙන සමීපව ආශ්‍රය කිරීමේ අවස්ථාව ඔබට තිබෙනවා. යම් ගැටලු සහගත හිත් අමනාපකම් ඒවා දුරු කරගෙන යහපත් සිතුවිලි ඇතුව ඔවුන් හා බද්ධ වෙලා වැඩ කරන්න පුළුවන් හැකියාව ඔබට ලැබෙනවා. නමුත් ඔබ ඒ හොඳ කුසල චේතනාවෙන් වැඩ කළොත් ඔබට ඒක යහපත් කරන්න පුළුවන්. ඒ සම්මතතාවයෙන්. ඒ වගේම තමයි ඔබට සමාජයේ යම් ගරු නම්බුවක් ලැබීමේ අවස්ථාවක් ඔබට තිබෙනවා. නමුත් ඔබ ආමාශයගත රෝග එහෙම නැත්නම් උදරාබාධ ප්‍රෙෂර් කොලෙස්ටරෝල් ඒ වගේ තත්ත්වයකට ගොදුරු වීමේ අවදානමක් තියෙනවා. ඒ නිසා ඔබත් ඒ කියන්නේ අවධානයෙන් සිටින්න ඔබ ඒ වගේ රෝගී තත්ත්වයකට ගොදුරු වෙලා නම් නැත්නම් ඔබ පරීක්ෂා කරගන්න ඔබේ තත්ත්වය ඔබගේ වයසට අනුව ඔබ ඒ ලග්නයට අනුව ඔබ ඒ දේ කරන්න උත්සාහ කළ යුතුයි. ඊළඟට ඔබ යම්කිසි වෙළඳ ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් ඔබට ඒ වෙළඳාම දියුණු කරගැනීමේ අවස්ථාව තිබෙනවා. ඒ හරහා යම්කිසි ආදායම උපයගෙන ඒ ආදායම හරහා ඔබට වෙනදාට වඩා ආර්ථිකය සරු කරගන්න අවස්ථාවක් ඔබට ලැබිලා විශ්වයෙන් ආශිර්වාදයක් ලැබිලා තියෙනවා කියලා කියනවා. ඒ නිසා ඔබ ඒ ගැන උනන්දුවෙන් කටයුතු කරලා ඒ ගැන සාර්ථක කරගෙන ඔබේ ජීවිතය සාර්ථක කරගන්න මේ වසර ලැබුවා වූ නව වසර වෘශ්චික ලග්නයට ජය කරගන්න කියලා මතක් කරන ගමන් ඔබේ ලග්නයේ තියෙන කෙටි පලාපල සාරාංශකරණය පලාපලය මෙතනින් ඉවර කරනවා. වෘශ්චික ලග්නයට බොහොම ජයයි. ඊළඟට මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ධනු ලග්නය ගැන. ධනු ලග්නේ උපත ලැබු ඔබට ඔබගේ ධනු ලග්නය අනුව ඔබ ඉවසිලිමත් කටයුතු කර යුතුයි. ඔබගේ ආර්ථිකය යහපත් වෙනවා. සහෝදරයෝ අතර තිබුණු යම් ගැටලුකාරී තත්ත්ව මග හැරෙනවා. ඔවුන්ට යහපතක් වෙනවා. ඔවුන්ට යම් කිසි අපලයක් තුන ඒකත් අඩු කර ගැනීමේ අවස්ථාවක් කුසල ශක්තියක් මතු කරනවා ඔබට. ඒ වගේම තමයි ඔබට යම් විදියකින් ආර්ථික අඩුපාඩුවක් එහෙම නැත්නම් ණයක් ගැනීම පහසුකමක් නැතුව හිටියනම් ඔන්න ණයක් අරගෙන යමක් කිරීමේ අවස්ථාව තියෙනවා. ව්‍යාපාරිකයන් ඉහළට යන්නට පුළුවන් හැකියාව තියෙනවා. ආදායම සරු කරගන්නට පුළුවන්. ඔබගේ කේන්ද්‍ර සටහනේ අනුව ආධ්‍යාත්මික බලයක් නැත්නම් ආධ්‍යාත්මික ගමනක් යන කෙනෙක් නම් ඔබට ඒකට අවස්ථාව ඉඩකඩ පහසුවෙන්ම ලැබිලා තියෙනවා. ඔබ ඒ ගැන උනන්දුවෙන් කටයුතු කරොත් ධනු ලග්නයේ අයට තමන්ගේ ආධ්‍යාත්මික ගමන යන්නට විශ්වයෙන් හොඳ ආශිර්වාදයක් ලැබිලා තියෙනවා. ඒ වගේම උතුම් ගුණාංගයන් වැඩි කරගන්න නිවස තුළ යම් ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙන්නට පුළුවන්. ඔබ ඒ ඉවසීම හුරු කරන්න. ඒ ගැන අවබෝධයෙන් කටයුතු කරන්න. අවබෝධයෙන් කටයුතු කරනකොට ඔබට ඒ ගැටලුව හඳුනා ගන්නට හැකියාව ලැබෙනවා. ඔබ මිථුන ලග්නයෙන් නම්. මිථුන ලග්න ඔබට ධනෙස් අමාරු කෙන්ඩ ආශ්‍රිත තත්ත්වයන් ඇති වෙන්නට හැකි. සමහර අවස්ථාවලදී ගර්භාෂයගත රෝග පිරිමි අයෙක් නම් ඔබට තුනට හා සම්බන්ධ යම් අසනීප තත්ත්වයන් ඇති විය හැකි. එවැනි තත්ත්වයන් ගැන ඔබ කල්පනාකාරී විය යුතුයි. ඊළඟට තමයි ඒ ඔබගේ සෞඛ්‍ය තත්ත්වය ඔබගේ පෞල් පරිසරය වගේම සමාජ පරිසරය. සමාජයට ඔබ යම් කටයුත්තක් හෝ දායකත්වයක් හෝ එහෙම නැත්නම් අපි පින්කමක් කරන්න අදහස් කරගෙන හිටියනම් ඔන්න ඔබට දානයක් මානයක් එහෙම නැත්නම් පන්සලේ කටයුත්තක් ඒ ලොකු විශාල යමක් කිරීමේ හැකියාවක් ඔබට උදා වෙලා තියෙනවා. ඔබ එහෙනම් ඒ පින් දහම් කරේ හිත යොමු කරන කෙනෙක් නම් ඒකට අවස්ථාව ඔන්න ඔබට ලැබිලා තියෙනවා. ඒ විශ්ව ආශිර්වාදය ලැබෙන ගමන් ඔබ යහපත් දෙයක් කරගෙන විශාල කුසලයක් රැස් කිරීමේ බලයක් ඔබට ලැබිලා තියෙනවා. ඒ නිසා ධනු ලග්නයෙන් උපන් ඔබ ඒ ලැබුණා වූ අනගි අවස්ථාවේ ප්‍රයෝජන අරගෙන ඔබගේ ලෞකික සහ ලෝකෝත්තර පැති දෙකම සාර්ථක කරගන්න මෙන්න මම මතක් කර සිටිනවා. ජලත් මහත්තයා දැන් ගත්තොත් එහෙම ලග්න බහුතරයකට එහෙම නැත්නම් ලග්න ගණනාවකට මේ අවුරුද්ද සුබයිද? දැන් අපි කියවුවච්ච ගොඩක් ලග්නවල තියෙන සුබයි කියන කතන්දරේ. ඔව්. අසුබ දේවල් තිබුණා. අසුබ දේවල් සුබ කරගන්න විදිහ අපි කියලා දුන්නා. ඒකද අසුබ දේවල් යම් අවස්ථාවක මම මතක් කර සිටියා. ඒවා සුබ කරගන්න ආකාරය තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඒ නිසා අපිට මේ පුංචි අසුබ දේවල් සුබ කරගන්නට අවශ්‍යයි. එතකොටයි අපි යහපත් වෙන්නේ. එහෙම නැත්නම් අපි හැමදාම ලග්න පලාපල හැබුව විතරමයි වෙන්නේ. ඉතින් හැමදාම මගේ දන්නේ ලග්නේ ධනු කියනවා. ඉතින් අපිට එතකොට වෙච්චසයක් නැහැ. ඒක නිසා අනිවාර්යයෙන්. ඒ නිසා මම කියන්නේ මේ කියන කාරණාවල් සුබ විදියට ඔබට සුබ කරගන්නට පුළුවන්. ඒ ධනු ලග්නේ අය ඔබ සැලකිලිමත් වන්න. ඊළඟට තමයි ඔබ ධනු ලග්නේ අයෙක් නම් ඔබට යම් গুপ্তමය බලපෑම් හෝ අපි හිතමු මියගිය ඥාතිගේ බලපෑම් අමනුෂ්‍ය දෝෂ වගේ ඇති වෙන්නට පුළුවන්. ඔබේ නිවස තුළට පරිස්සම් වෙන්න. ඒ ගැන අවධානයෙන් කටයුතු කරන්න. ඔබේ ග්‍රහචාරය හරහා මා ඉස්සෙල්ලා මතක් කරා වාගේ ඔබ ඒ පිළිබඳව දැනටමත් කටයුතු කරගෙන තියෙනවා නම් කලබලකාරී වෙන්නට අවශ්‍ය නැහැ. ඔබ ඒ ගැන ඒක නොසලකා හැරලා කටයුතු කරනවා නම් වඩාත් යහපත්. ඉතින් වෙන්නට තියෙන
විශේෂම කිසි අඩුපාඩුවක් තමයි මම දැක්කේ. ඔබට ලැබෙනා වූ දෙයක් හරහා ග්‍රහචාරය හරහා ඔබට යම් කිසි අඩුපාඩුවක් වෙන්නට තියෙන අවස්ථාවක් දැකලා මම ඒක කිව්වේ. ඒකට බය වෙන්න අවශ්‍යයක් නැහැ. ඊළඟට තමයි ඔබට ලැබෙන මුදල කළමනාකරණ කරන්න අවශ්‍යයි. එහෙම නැත්නම් ඔබ අතේ තියෙන මුදල වේදම් වෙන ආකාරයේ යමක් වෙන්නනවා. ඒ නිසා ඔබ වැයපස කළමනාකරණ කරගන්නට අවශ්‍යමයි. එතකොට ඔබගේ තියෙන ධනිය නැත්තම් ගැටලු අවම කරගෙන ඔබේ ලග්නයට නැත්තම් ඔබට යහපතක් කරගැනීමේ අවස්ථාව ඔබට උදා වෙලා තියෙනවා. ඔබ ධනු ලග්න නම් ඔබට යහපත් හිතවිලි වැඩ කරන්න අවශ්‍යයි. නමුත් ඔබ බුද්ධිමත්ව තීරණ කරගන්න අවශ්‍යයි. තීරණ ගන්නා වූ තීරණ යම් අඩුපාඩු වෙන්නට පුළුවන්. නීතිමය කටයුත්තක් කරන අවස්ථාවදී හොඳින් හිතා බලා ඒ දේවල් කරනවා නම් හොඳයි. එකපාරම නීතියට බහින්නේ නැතුව ඒ වගේ අවස්ථාවල අවාසි සිදුවීමේ අවස්ථාවක් කේන්දර සටහනේ පෙන්නනවා. ඒ නිසා ඉතින් අනිත් කාරණාවල් අනුව යහපතක් කරගන්න පුළුවන් ධනු ලග්නට යහපතක් වෙන වසරක් විදියට මම දකින්නේ. අනිවාර්යෙන් දැන් ධනු ලග්නට යහපතක් වෙද්දී ඊළඟ ලග්නට මොන වගේ දෙයක්ද වෙන්නේ? අපි බලමු ඊළඟ ලග්නෙත් කොයි වගේද කියලා. ඔව්. මකර ලග්නේ ඉපත ලබා තියෙන ඔබට ඉතාම සුබයි කියලා කියන්නට පුළුවන්. මකර ලග්න ඔබගේ ලග්නාධිපති ලග්නේ ඉන්න අවස්ථාවගේ ඔබට මේ අලුත් අවුරුදු උදාවන්නේත් මකර ලග්නෙමයි. ඒක විශේෂයි. ඔබගේ ලග්නේ තමයි අලුත් අවුරුදු උදාවන්නේ. එහෙනම් පුංචි ආඩම්බරකින් ඇද්ද දැන් මකර ලග්නේ මගේ ලග්නේ තමයි අලුත් අවුරුද්ද උදාවන්නේ කියලා ඔන්න පුංචි ආඩම්බරයකට හිතේ ඇති වෙන අවස්ථාවක්. එහෙනම් ඔබ ඒ ආඩම්බරයේ හිත තුළ තබාගෙන මකර ලග්නයයි උනන්දුවෙන් උත්සාහයෙන් ආඩම්බරයෙන් ඔබ ඒ දේවල් කරගත්තොත් ඔබේ ජීවිත සාර්ථක කරගන්න හැකියාව ලැබෙනවා. අධ්‍යාපනය කරන ලබන දරුවෙක් නම් ඔබට ඔන්න හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කරන අවස්ථාවක් තිබෙනවා. ඔබේ මතක ශක්තිය ඥාන ශක්තිය වැඩ කරගන්න පුළුවන් හැකියාවක් තිබෙනවා. ඔබ එතකොට ආධ්‍යාත්මික පැත්තට බරව එහෙම නැත්නම් බුදුන් නැදලා දෙවියන්ට පින්දිලා එන දරුවෙක් වෙන්න එහෙම ඔබට තවත් ඒ බලය වැඩි කරගන්න පුළුවන්. විශ්වයේ ආශිර්වාදය ලැබෙනකොට අපි ඒකට සූදානම් විය යුතුයි. එහෙම නැතුව අපි විශ්වයෙන් දැන් ආශිර්වාදය මට ලැබුණා. දැන් හරිය කිව්වට එහෙම හරියන්නේ නැහැ. ඒක නිසා ඔන්න මකර ලග්නේ ඉගෙන ගන්නා දරුවා වඩාත් කැපවීමෙන් උනන්දුවෙන් ඒ ගැන අවදීන් කටයුතු කරන්න ඔබගේ ලග්නයට ජය කරගන්න දෙයක් බෙදන්න ලෑස්ති වෙනවා නම් විශ්වය පිඟාන ලෑස්ති කරගන්න එක තමන්ගේ අතේ තියෙන්නේ. ඔව්. එහෙම නැතුනොත් වෙන්නේ බෙදන්න විදියක් නැහැනේ. ඔව්. එදේ ඊට පස්සේ බලාපල වලට බයිනවා. ඔව්. කිව්වේ බොරු කියලා කියනවා. ඉතින් එහෙම කියන්නේ උත්සාහ කරන්න අවශ්‍ය නැහැ. ඔබගේ යහපත් හිතුවිලි දැහැම සිතුවිලි අනුව වැඩ කරනකොට ඔබේ පලාපල යහපත් කරගන්න හැකියාව ඔබට ලැබෙනවා. නැත්නම් ඔබ සාම්ප්‍රදායික පලාපල අසන්නේ පමණයි. ඔබ මකර ලග්නයට තවත් ඔබට ධන දීපල යම් කිසි විදියකින් මිලදී ගැනීම තියෙනවා නම් ඒ දේවල් සාර්ථක කරගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඊළඟට තමයි ඔබ යම් කිසි උදරාබාධයක් තිබුණා නම් ඒක වැඩි වෙන්නට පුළුවන්. ඒක අවදියෙන් කටයුතු කරන්න. ඔබට උදරාබාධයක් හෝ පපුවාශ්‍රය යම් අසනීප තත්ත්වයන් තිබුණා නම් ඒ ගැන අවධානයෙන් කටයුතු කරන්න. ඒ ගැන ප්‍රතිකාර ලබා ගන්න. පරීක්ෂණ වලින් ඒවා තහවුරු කරගෙන ඒවට ප්‍රතිකාර ලබා ගන්න කියලා මම නැවතත් මතක් කරනවා. මකර ලග්නෙන් උපන් ඔබට ඔබගේ ආර්ථික කුටුම්බය හදා ගන්නට පුළුවන්. ඔබට ඒ අවස්ථාව ලැබිලා තියෙනවා. ඊළඟට තමයි ඔබගේ අධ්‍යාපන ක්ෂේත්‍රය වගේම ඔබට පුළුවන් ඉහළ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය ඒක විදේශ රැකියාවකට බලාපොරොත්තුෙන් හිටියනම් අධ්‍යාපන ලබන්නට යන්නට ඒකට අවස්ථාවක් ඔබට උදා වෙලා තිබෙනවා. ඒකට උනන්දුවෙන් කටයුතු කරොත් ඔබට ඒ අවස්ථාව උදා කරගන්නට පුළුවන්. ඒ වගේම තමයි ඔබ සමහර අවස්ථාවලදී ගන්නා උතීරණ සමහර වෙලාවට තමන්ගේ වගකීම් අනුන්ට පවරනකොට පරිස්සමට. දැන් සමහර අය හිතනවා මගේ වගකීම් තව කාට හරි පවරනවා. එතෙන්ට ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. තමන් ඕනෑමට වඩා අනිත් අය විශ්වාස කරන්නේ නැතුව රාජකාරී පවරනකොට කල්පනාකාරීව තමන්ට ඒක අපලයක් හෝ ගැටලුවක් වීමට අවස්ථාවක් තිබෙනවා. ඒක ගැන අවධානයෙන් කටයුතු කරන්න කියලා මම මකර ලග්න හිමියන්ට මතක් කරනවා. අපල වලටත් වඩා ඒ වගේ දේවල් සමහරක් වෙලාවට ගැටලු බවට තමයි පත් වෙන්නේ. ඔව් පැහැදිලිව. ඊළඟට කුම්භ ලග්න ගැන අපි කතා කරමු. කුම්භ ලග්නේ. ඔව්. දැන් ඔබ කුම්භ ලග්නේ ඉපදුනා නම් ඔබට මෙන්න මේ කුම්භ ලග්නේ ඔබට විශේෂ දෙන ආශිර්වාදය මෙන්න මේ විදිහටයි තිබෙන්නේ. ඔබට විශේෂ ආශිර්වාදයක් ලැබිලා තියෙන බොහොම හොඳට ඔබගේ ඥාණය එතකොට ඔබගේ කීර්තිය ප්‍රශංසාව ගරුත්වය රැකගෙන වැඩ කරගෙන හැකියාව ඔබට ලැබිලා තියෙනවා. එතකොට ඔබට සමාජයේ යම් යම් විශේෂ කාරණාවල් කිරීමේ හැකියාවල් එහෙම නැත්නම් අපි හිතමු යහපත් දේවල් ඉටු කිරීමේ හැකියාවල් ඔබ පින්දහම නිරත කෙනෙක්න ඔබ ඒ පැත්තට බරව යමක් කිරීමේ හැකියාව ඔබට උදා වෙලා තිබෙනවා. ආසාවක් තිබුණා ඔබට පන්සලේ යමක් කරන්න
ඔන්න ඒකට අවස්ථාවක් තිබෙනවා. ඒ පින්ඩාමට ආධ්‍යාත්මික පැත්තෙන් ඉහළට යන්න ඔබට කුම්භ ලග්න හිමියන්ට විශේෂ අවස්ථාවක් ලැබිලා තිබෙනවා. දේවාකර්ෂණ විශේෂයෙන්ම ලැබෙනවා. ඒකට හේතුව ඔබ යහපත් සිතුවිලි වලින් පෝෂණය වෙනකොට දෙවියන්ගේ ආකර්ෂණ නිතින්ම ලැබෙනවා. ඊළඟට තමයි ඔබේ වචන. සමහර වෙලාවට ඔබට ඊටාම කේන්ති කියන ඔබ පාලනය කරගත්තා. ඔබේ වචන නිසා අනිත්‍යයේ ප්‍රසාදයට ලක් වීමට අවස්ථාවක් ඔබට තිබෙනවා. ඒ වගේ ඔබට තිබුණු යම් ගැටලුකාරී තිබුණා නම් මඟ හරවා ගන්නට පුළුවන් රැකියා ස්ථානයේ හෝ යම් අධ්‍යාපන ආයතනවල ඒ ගැටලුව මඟ හරවා ගන්නට පුළුවන්. ඉගෙන ගන්න දරුවෙකුට ටිකක් උනන්දු වෙන්න වෙනවා. අලසගති මතුවේ ඔබ තුල ඒ අලසගති පැත්තකට දාලා ඔබ උත්සාහ කරන්න කැපවීමෙන් අදිෂ්ඨානින් වැඩ කෙරුවොත් ඔබේ ජය නියතයි. එමෙන්ම රැකියාව සම්බන්ධ බැලුවොත් ඔබට ඒ රැකියාව ලබා ගැනීමේ අවස්ථාව උසස්වීම ලබා ගැනීමේ අවස්ථාව ඔබට හිමි වෙනවා. ඒ ගැන අවධානය උනන්දුවෙන් වැඩ කරොත් ඒ தත්ත්වය යහපත් කරගන්න පුළුවන් හැකියාව ලැබෙනවා ඔබට. රැකියාව සම්බන්ධයෙන් බලනකොට කුම්භ ලග්න හිමියන්ට ඔබට විදේශගතව යම්කිසි රැකියාව බලාපොරොත්තු හිටින එකට අවස්ථාව ඔබට උදා වෙලා තිබෙනවා. ඔබට විදේශගත වීමේ රැකියාවක් ලබා ගන්න පුළුවන්. ඒ වගේ දේශීය වශයෙන් යම්කිසි රැකියාවක් බලාපොරොත්තු හිටින ඔබගේ හැකියාවට රැකියාවක් ලැබෙන අවස්ථාවක් විදිහට විශේෂයෙන් ඔබට ආශිර්වාද ලැබෙනවා කියලා මම මතක් කරන්න සතුටුයි. ඒ වගේම තමයි ඔබගේ කේන්ද්‍ර සටහනේ ඒ රැකියාව ගැන කිව්වේ. ඊළඟට ඔබට යම්කිසි රෝගාබාධ තත්ත්වයන් තිබුණා නම් ඔබට ඒ තත්ත්වය උස්සන්න වෙන්න පුළුවන්. ඔබ ඒ ගැන අවධානයෙන් කටයුතු කරන්න. ඔබට විශේෂයෙන්ම ප්‍රෙෂර් කොලෙස්ටරෝල් දියවැඩියා වෙන තත්ත්වයන් බහුල වෙන්නට පුළුවන්. ඔබ නොතිබුණා නම් ඔබට යම්කිසි විදිහකට එහෙම ඔබගේ වයස අනුව බලපුවාම එම රෝගී තත්ත්වයකට ගොදුරු වීමේ අවස්ථාවක් ඔබේ ග්‍රහචාරය පෙන්නනවා. ඒ නිසා ඔබ ඒ ගැන අවධානයෙන් කටයුතු කරන්න. එතකොට ඒක සූදානම් වෙලා ඒ රෝගී තත්ත්වයන් වලින් බේරෙන්න පුළුවන්. දෛවයේ නියතයක් නොවේ. එය කුසල් දහම් අනුව සහ යහපත් සිතුවිලි අනුව අපි අවබෝධයෙන් කටයුතු කරනකොට දෛවය වෙනස් කළ හැකියි. හරි. ඇත්ත කතාව ඒක තමයි. කෙලින්ම කිව්වා. තමන්ට වෙනස් කරගන්න පුළුවන්. අපි බලමු අවසාන ලග්නේ නේද? අවසාන ලග්න පලාපලේ මොන විදිහද කියලා. ඔව්. අවසාන ලග්නේ මීන ලග්නේ. මීන ලග්න උපන් ඔබ සාමාන්‍යයෙන් බලනකොට අනුකම්පා සහගත උණුවන හිතක් තියෙන ලග්න අය තමයි මීන ලග්න කියලා කියන්නේ. ඒතර මීන ලග්නේ උපත ලැබු ඔබට එහෙම වෙනකොට ඔබට හරියට දුක දැනෙනවා. අනේ මට ඇයි මෙහෙම වුනේ කියලා. ඒවන එමට සිදුවේ මේ කාලෙදී. නමුත් එතකොට ඔබ උපේක්ෂාවෙන් ඒවත් දරා ගන්න හැකියාව ඇති කරගන්න. ඉවසීමේ ගුණාංගය පුරුදු කරගන්න. ඒක අවස්ථාවක් කරගන්න. ඒක එහෙම නැති වුණොත් එන්නේ මටමද මෙහෙම වෙන්නේ කියලා අහන තත්ත්වයක් මීන ලග්න කාරයන්ට ඇති වෙන්නට පුළුවන්. ඒකද මීන ලග්නයට සුබයි. නමුත් අර කියපු හිතවිලි අදහස් එහෙම නැත්නම් ගැටලු ඇති වෙන්නට පුළුවන්. ඔබගේ වැයපස ටිකක් වැඩි වෙන්නට පුළුවන්. ඒ හින්දා ඔබ අත දිගහැරලා වේදම් කරන්නේ නැතුව අර පිරිමැස්මෙන් කටයුතු කරොත් මීන ලග්න හිමියන්ට යහපතක් කරගන්න අවස්ථාවක් තියෙනවා. රැකියාව අවස්ථාව බලාපොරොත්තු වෙන ඔබට රැකියාව අවස්ථාව ලබා ගැනීම අවස්ථාව උදා වෙනවා. ඉදිරි කාලය තුලදී වර්ෂයක කාලය තුලදී ධනය අතින් යහපත් වෙන කාලයක්. ඔබගේ වචනේ අන් අය පිළිගන්න අවස්ථාවක් ඔබට ලැබෙනවා. ඒ වගේම තමයි ඔබට යම් විදියකින් ඔබ ගෙදර යම් දෙයක් කරන්නට බලාපොරොත්තු වුණා නම් යම් කිසි දෙයක් එහෙම නැත්නම් ස්වයං රැකියාවක් නිවසේ ඉඳලා කරන්න හැකියාව තිබුණා. සමහර අවස්ථාවල ඔන්ලයින් බිස්නස් එකක් ඒ වගේ අවස්ථාවක් ඔබට උදා වෙලා තිබෙනවා. ඉතින් ඒකෙන් ප්‍රයෝජනයක් ගත්තොත් ඔබට යහපත් වෙනවා. හැබැයි සමහර අවස්ථාවල ඔබ ගන්නා වූ තීරණ නිසා ගැටලු හිත පීඩා ඇති වෙන වාර වැඩි වෙයි. ඔබ ඒ නිසා වරක් නොව දෙවරක් හිතලා කටයුතු කරුවොත් මීන ලග්නයට යහපතක් කරගන්න පුළුවන් අවස්ථාවක් තිබෙනවා. ඒ වගේම මීන ලග්නයේ අයට වෙනදාට වඩා කැපවීමකින් වැඩ කරන්නට සිද්ධ වෙනවා. ඒකට හේතුව ඔබ උත්සාහය වැඩි කරන තරමට ඔබේ ප්‍රයෝජනය ඵල ප්‍රයෝජනය වැඩි. සමහර අවස්ථාවල අලසගති මතුවෙන්නට පුළුවන්. වැඩ කාලදමන ස්වරූපයක් ඇති වෙන්නට පුළුවන්. ඒද මීන ලග්නයේ අයට ඒ තියෙන අඩුපාඩු ටික හදාගත්තොත් ඔබට ගැටලුකාරී තත්ත්වෙන් මිදෙන්නට පුළුවන්. යහපතක් කරගන්නට පුළුවන්. මීන ලග්නයේ අයගේ තියෙන දුර්වලතාවයක් තමයි අනිත් අය ඕනවට වඩා විශ්වාස කරන එක. ඒක නිසා ගැටලු මතුවෙනවා. අනුකම්පා කරන එක. අනුකම්පාව Tamanට අවශ්‍යක වෙන අවස්ථාවක් තිබෙනවා. ඒ නිසා ඒව නොකරන්න අනුකම්පාව භූමිකම්පාව කරගන්න එපා නේද? භූමිකම්පාව කරගන්න නැතුව නමුත් අනුකම්පාව ඇති කරගන්න යුතුයි. අපි උපේක්ෂාවෙන් අපි අවබෝධයෙන් කරගත්තොත් ඒක එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා කලබල වෙන්නේ නැතුව ඉතා හොඳින් හිතා බලා කටයුතු කරොත් මීන ලග්නයට මේ වසර ජයයි යහපත උදා කරගන්නට අවස්ථාව තිබෙනවා. මීන ලග්නය නිතරම හිස කැක්කුම් සෙම් අමාරු සහ උෂ්ණාධික අසනීප තත්ත්වයන් ඇති වෙනවා. ඒක නිසා ඒ ගැන අවධානයෙන් කටයුතු කරන්න කියලා මතක් කරනවා. එවැනි තත්ත්වයේ රෝගී තත්ත්වයේ ඉන්න අයෙක් නම් ඒ ගැන වෙනදාට වඩා
කල්පනාකාරීව කටයුතු කෙරුවොත් ඔබේ නිරෝගී භාවය සකසා ගන්නට පුළුවන්. එහෙම නැත්නම් සුවය අත් කර ගන්නට පුළුවන් කියලා මම මතක් කරනවා. හරි. ඔය විදිහට තමයි ලග්න 12 පලාපල කෙටි සාරාංශයක් ඉදිරිපත් කළේ. ඔබ බලාපොරොත්තු වන මහා දිගු සාරාංශයක්. ඒක ඇත්තට අදාළ වෙන්නේ නැති නිසා මම ඊටාම කෙටියෙන් පැහැදිලි කරේ. ඕනෑම අයෙකුට ග්‍රහචාරය එහෙම නැත්නම් මේ තියෙන අලුත් අවුරුදු ග්‍රහචාරය ඔබට යහපත කරගන්න පුළුවන්. අලුත් අවුරුද්දම යහපත කරගන්න පුළුවන්. ඔබ ඕනෑම ලග්න හිමියෙක් නම් අර මම මුලින්ම සටහන් කරපු ආකාරයට එබැවින් ඔබ ඒ ගැන අවබෝධයෙන් බුද්ධියෙන් යහපත් කල් ක්‍රියාවෙන් කටයුතු කරොත් මේ ග්‍රහචාරය විතරක් නෙමෙයි මොනම ග්‍රහයක් මාරු වුණත් ඔබගේ හිතවිලි ධර්මික කරගෙන ඔබට ග්‍රහයන්ගෙන් ලැබෙන ග්‍රහ සංඥා හරහා ඔබට යහපතක්, පවුලට යහපතක්, රටට යහපතක්, ලෝකෙට විශ්වයටම යහපතක් කරන්න අපට අවස්ථාව ඔන්න උදා වෙලා තියෙනවා. උදා වූ නව වසර ඔබට යහපතක්, සිතක්, සාන්තියක්ම වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. සුබම අලුත් අවුරුද්දක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඔව් මම හිතන්නේ මම අවසානයේ අහන්නත් ගියේ තව පැය කිහිපකින් අලුත් අවුරුද්ද උදා වෙනවා. මම අහන්න ගියේ දේ ජයලත් මහත්තයා කියලා ඉවර කරා. මොකද මම හිතන්නේ ජයලත් මහත්තයාගේ වැඩසටහන් බලනවා, ධනුෂ් ලොක්ස් අපේ නාලිකාව හරහා ඒත් එකම සමාජ මාධ්‍ය ජාලවල තියෙන වැඩසටහන් බලනවා. රටේ ලෝකේ බොහෝ දෙනා මේ වැඩසටහන් බලනවා. ඔබතුමාගේ ජ්‍යොතිෂ්‍යමය උපදෙස් ලබා ගන්නවා. ඉතින් ඒ හින්දාම තමයි අපි මේ අවුරුද්ද ලබන්න ඔන්න මෙන්න තියලම පලාපල ටික හරියටම කොයි වගේද කියලා අහන්න පැමිණියේ ජයලත් මහත්තයාගෙන් මොන විදිහටද අලුත් අවුරුද්දේ මේ පලාපල ටික මොන විදිහටද බලපාන්නේ, මොන ලග්න වලටද සුබ, මොන ලග්න වලටද අසුබ, මොන ලග්න වලටද ප්‍රශ්න තියෙන්නේ, මොන ලග්න වලටද ජය තියෙන්නේ, ඔය ආදී වශයෙන් අපි කතා කරේ. ඔබට නැවත වතාවක් මතක් කරනවා අපි මේ සාරාංශයක් විදිහට මේ කතා කරේ ඔබේ ලග්නෙටත් කිසියම් ප්‍රශ්නයක් තියෙනවා නම්, ඔබේ ලග්නෙට අසුබයි නම් අර කිව්ව විදිහට කරදරකාරී දේවල් නම් තියෙන්නේ ඒව සුබ කරගන්න විදිය අපි පළවෙනි වැඩසටහනේදී මතක් කරලා තියෙනවා. ඒ වැඩසටහනත් බලන්න. ඒ වැඩසටහන බලලා ඔබේ ලග්නේ තියෙන අසුබ පැති සුබ කරගන්න. ඒ අනුව ජීවිතයේ තියෙන අර වැරදිච්ච තැන් හදාගෙන අලුත් අවුරුද්දේ අලුත් ජීවිතයක් අලුත් පිටුවක් කරලන්න. ඒ පිටුවේ වැරදි තැන් නැතුව හැම දෙයක්ම නිවැරදිව හැමදේම පුළුවන් උපරිමයෙන් නිවැරදිව කරන්න උත්සාහ කරන්න. එහෙම වුණොත් එහෙම ලබන අවුරුද්දේ මේ දවස වෙද්දී ඔබ ජීවිතේ ගොඩක් තැන් දිනලා තියෙයි. ඔබේ ජීවිතය ආපස්සට හැරලා බැලුවම ඔබේ ජීවිතේ ගොඩක් තැන් සාර්ථක වෙලා තියෙයි. මොන දේවල් අනුව ඔබේ ජීවිතය අසාර්ථක වෙනවා කියලා අනාවකේ කියුණත් ඔබේ ජීවිතයේ වෙද්දී ජයලත් මහත්තයා මං හිතන්නේ සාර්ථක වෙලා තියෙන්නේ නේද? අවසාන වශයෙන් ජයලත් මහත්තයාට මං හිතන්නේ සුබපැතුමත් එකතු කරා. දැන් අවුරුද්ද ලබන්න ඔන්න මෙන්න තියෙද්දි අවසාන වශයෙන් මොන වගේ උපදේශයක්ද දෙන්න තියෙන්නේ? මම නැවත වතාවක් අහනවා මොන වගේ දෙයක්ද මේ බලන ආදරණීය ප්‍රේක්ෂකයන්ට කියන්න තියෙන්නේ ජයලත් මහත්මයා? ඔව්. ඔබ ලංකාවේ කෙනෙක් වුණත් විදේශික කෙනෙක් වුණත් ඔබේ දැහැමි සිතුවිලි වලින් හිත පෝෂණය කරගන්න. හිතයි හැම දෙයකටම මුල් වෙන්නේ. දැහැමි සිතුවිලි ඇති කරගන්න යහපත් චේතනාවල් එහෙම නැත්නම් ධනාත්මක චින්තනය කියලා අපි අලුත් වචන දානවා. ඒ දේවල් හරහා ඔබේ හිතවිලි යහපත් කරගන්නකොට ක්‍රියාව නිකම්ම යහපත් වෙනවා. ක්‍රියාව යහපත් වෙනකොට ඔබ කරන දේවල් හොඳ වෙනවා. රටට, දැයට, ඔබට හැමෝටම යහපතක් වෙනවා. මම හිතනවා මේ හරහා ඔබ යම් කිසි අලුත් පණිවිඩයක් අලුත් ආරකට ගෙනාවු පලාපලයක් එක්කයි අපි එකතු වුණේ. එහෙනම් ඒගෙන් ලොකු අවබෝධයක් ගන්නට ඇති කියලා හිතනවා. එහෙම නිසා මේ ලබන්නා වූ අලුත් අවුරුද්ද විතරක් නෙමෙයි මුළු 2021 වර්ෂය පුරාවටම ඔබට යහපතක්, සිතක්, සාන්තියක් කරගන්න අවස්ථාව ඔබ කැපවීමෙන්, උනන්දුවෙන්, අදිෂ්ඨානයෙන්, දැහැමි සිතුවිලියෙන් පෝෂණය වෙලා කරගත්තොත් ඔබට යහපතක්ම වෙනවා. ඔබට විශ්වයේ ආශිර්වාද ලැබෙනවා. ඔබට දෙවියන්ගේ බැල්ම ආශිර්වාද ලැබෙනවා. ඔබට ඒ දැහැමින් පෝෂණය වුණ හැම කෙනාටම ඒ අවස්ථාව උදා වේවා, ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි. නැවත වතාව ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අනිවාර්යෙන්. සමහරකට අපේ පටිගත කිරීම අතරතුර යම් බාධා තියෙන්න පුළුවන්, යම් සද්ද ඇහෙන්න පුළුවන්. කොහොම වුණත් මේ කරුණු කාරණා ටික අවුරුද්ද ලබන්න ඔන්න මෙන්න තියලා හරි ඔබට දෙන්න ඕනි හින්දා තමයි අනුරාධපුරේ ඉඳන් අපි කහටගස්තිගලයට ඇවිල්ලා ජයලත් මහත්තයා මුණ ගැහිලා මේ පටිගත කිරීම කරලා ඔබට මේ පුළුවන් විදිහට ලබා දුන්නේ. පුංචි අඩුපාඩුකම් වැරදීම් තියෙන්න පුළුවන්. ඒවට සමාව භාජනය කරන ගමන් ඔබට නැවතවතාවක් මාත් කියනවා තව පැය කිහිපයකින් ලබන්නා වූ අලුත් අවුරුද්ද ඔබට ඔබේ පවුලේ සියලු දෙනාටම ධනුෂ් ලොක්ස් අපේ නාලිකාව බලන රටේ ලෝකේ ඉන්න මේ සියලු දෙනාටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. අයිබෝන් ජයලත් මහත්මයා. අයිබෝන්.